හොඳයි. එහෙනම් සෑම දිනාටම තිරුවන් සරණයි. අපි මේ දැන් ආහාර පාන ගැනීමෙන් පසු මේ පින්වතුන් ධර්ම සාකච්ඡාවකට දැන් අපි සූදානම් වෙන්නේ. ඒත් කලින් අපි බලමු උදේ අපි මේ හැම දිනාටම සිහිය දියුණු කර ගැනීම සඳහා කියලා අපි වචන 10ක් එක්කාසු කරා. වචන 10ක් ලබා දුන්න හැම කෙනාටම බොහෝම පරිස්සමින් කතා කරන්නේ නැතුව සංවර වෙන්න කියලා. ඒක ඒ තුල තමයි හැම කෙනාගේම භාවනාව දියුණු වෙන්නේ. අපි හැම වෙලාවෙම මේ තනි වෙන්න ඕන. ඔය වනාන්තරයට ගියාන් පස්සේ තාපසවරුන්ගේ පවා සීලේ රැකෙන්නේ ගොඩක් තනි වුණාම. හොඳයි වචන 10ම ආරක්ෂා කරගත්ත අය වචන 10ම ආරක්ෂා කරගත්ත අය බොහොම හොඳයි. මේක ඉතින් ප්‍රශංසනීයයි. වචන 10 කතා බඳ කරන්නේ නැතුව බොහොම රැකුණා කියලා. වචන 9ක් බේරගත්ත අය. හරි වචන 8ක් ඉතුරු කරගත්ත අය. එක්කෙනෙක් ඉන්නවා. වචන 7ක් බේරගත්ත අය නෑ වගේ. වචන 6ක් බේරගත්ත අය ඉන්නවා. වචන 5ක් ඉන්නවා. වචන 4ක් බේරගත්ත අය නෑ. වචන 3ක් යන්තම් ඉතුරු කරගත්ත අය නෑ. වචන 8ක් පාවිච්චි කළා වචන 2ක් බේරගත්ත අය නෑ. එක වචනයක් ඉතුරු කරගත්ත අය නෑ. නේද? වචන 10ම නැති වෙච්ච අය ඔයි ඒක තමයි. ඔව් වචන 10ම නැති වෙලා. ඒක පාවිච්චි කරලා. මේකේ තියෙන්නේ මේ අපි කොමියුනිකේට් කරනවානේ. වුණොන්ට කතා කරනකොට අපේ හිතට රැක ගන්න බැරි අපහසු වෙන අදහස් එනවා. අදහස් ගලාගෙන එනවා. ඒක තමයි ඔගේ තියෙන භයානකත්වය. මේ ඊයේ අපි මේ සූත්‍ර දේශනාවක් කියනකොට කිව්වා සම්නිපතිතානං වූ භික්ඛවේ ද්වයං කරණීයං. එක්රස් වූ එකතු වුණා වූ අයට කටයුතු දෙකක් තියෙනවා කරන්න. මොකක්ද මේ කටයුතු දෙක? ධම්මීවා කතා නිකන්තුෂ්ණිම් භාවිනිය. හරියානං තුන්හි භාව. ධම්මීවා කතා කරනවා නම් ධර්ම සාකච්ඡාවක්, ධර්ම කතාවක්. නැත්තම් හරියාන් තුන්හි භාව කියලා කියන ආර්ය තුෂ්ණී භාවය. ආර්ය තුෂ්ණී භාවය කියන එකත් අපි කිව්වා. ආර්ය තුෂ්ණී භාවයට ගණන් ගන්නේ මොකද්ද? දෙවෙනි ධ්‍යානෙ. අපි නිකන් මොකක්වත් දැසු බොඩ්ඩයක් ගහනවා නෝබල් සයිලන්ස් කියලා. නේද? ඇත්තට නෝබල් සයිලන්ස් එක හොඳයි හිත සංවර කරගන්න පුළුවන් නම්. ඉතින් ඒක නිසා මේ කතා කරනකොට වෙන්නේ ඔය නිවුස් බලනකොට, ප්‍රවෘත්ති බලනකොට, නිවුස් අහනකොට ඕකෙන් වෙන්නේ අපි නිකාම අපේ හිතට කෙලෙස් වක් කරගන්න එකක්. අදහස් මේ කරුණු තුනක් ඉන්න ඉපායි. එකක් තමයි නෙක්ඛම්ම සංකල්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය. ඔය බොහෝ ඒ වගේ ඇති වෙන්නේ දැන් අපි සංකල්ප තුන නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. අපි ගොඩාක්ම තමන්ගේ රටට කැමති මිනිස්සුනේ. රටට කැමති. ඉතින් රටට කැමති වුණාට රටේ ඉන්නේ මෙහෙ ඇවිල්ලා උනා රටට කැමති. ඉතින් ඒ වුණාට ඉතින් අපි අහනවා නිවුස් අහනවා. බොහෝ අය නිවුස් අහන. එතකොට ඔය ප්‍රවෘත්ති අහනකොට ඔය සංකල්ප දෙකෙන් මොකක්ද ඇති වෙන්නේ? වැඩිපුරම ඇති වෙන්නේ ව්‍යාපාද සංකල්පය සහ විහිංසා සංකල්පය. තරහවයි
මොකක් හරි අර අයට කරන්න පුළුවන් නම් හොඳයි කියලා එහෙම එකක් තමයි එන්නේ. ඒකෙන් තමයි ව්‍යාපාද සංකා තරහයි මොකක් හරි මෙයාට කරන්නේ කොහොමද කියන එක ගැන තමයි එන්නේ. කොහොම එනවා. ඒක නිසා ඒවා ඇවිල්ලා අපිට හානිදායකයි. හිත බේර ගන්න අමාරුයි. සමහර වෙලාවට තාපසවරු හම්බ වුණාන් පස්සේ කතාව කරන නිසා කඳුවල තනියෙන් ඉන්නේ. තනියෙන් ඉන්නේ. ඒගොල්ලෝ හම්බ වෙනවා නම් හම්බ වෙන්නේ දවස් 15කට එකයි. තාපසවරු හම්බ වෙන්නේ දවස් 15කට එකයි. නැත්තම් මාසයකට එකයි. ඒ තරමට ඒ අය එකතු වෙලා ඒ කියන්නේ තනියෙන් ඉඳගෙන තමන්ගේ කටයුතු ටික සිද්ධ කරගෙන ඒ අය මේ තපස් ජීවිතයක් ගත කරනවා. මේ වචනෙන් ගොඩක් සිද්ධ වෙනවා හානි දේවල්. ඒක නිසා තමයි හු කියන්නේ. ඉතින් අපිත් මෙහි කටයුතු කරනකොට වචනේ ආරක්ෂා කරගෙන කතා අඩු කරලා ගොඩාක් ඉවසීමෙන් අපේ සීලාදී ගුණ වඩා ගන්නට මහන්සි ගන්නවා. එතකොට මම ඊයේ මේ ඊයේ අර සූත්‍ර දේශනාව කිව්වා. ඉතින් අද දවල් දානේ ලබා දුන්නේ මේ පින්වත් චිරංග ලියනගේ මහත්මයා සුමුදුනි පතිරාජේ පින්වත් දෙදෙනා දෙමව්පියන්ට සහෝදරයන්ට ආශිර්වාද කරන්න. ඉතින් අපි මේකත් කරන ගමන් ඉතින් ওই විදිහට ඒ දෙන්නගේ නමත් සිහිපත් කරලා අපි හැන්දෑවට පින් අනුමෝදන් කරමු. කොලේ මෙතන තියා කියන්නම්. ඊ අපි කොතනද නැවැත්වි? නමස්කාරය කියලා පටන් ගන්නවා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. දැන් අපි මේ කතා කරන්නේ සාකච්ඡා කරන්නේ ආර්ය පරියේෂණ සූත්‍රයේ ඊයේ සාකච්ඡා කරා. ආර්ය පරියේෂණ සූත්‍රයේ කොහොමද බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට ඇමතුයි. ඒ කියන්නේ මේ සිද්ධියක් වෙනවා. ඒකට කියනවා මොකද්ද? මොන බ්‍රාහ්මණතුමාගේ රාමක කියන රාමක බ්‍රාහ්මණයාගේ ආශ්‍රමයේ ඉඳගෙන තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා විශාල පිරිසකට මේ ධම් කතාව කියලා දෙන්නේ. එතකොට පරිේෂණ ක්‍රම දෙකක් තියෙනවා කියලා කිව්වා. පරීක්ෂා කිරීම, හොයා බැලීම, හොයාගෙන යෑම ක්‍රම දෙකක් තියෙනවා. මොකක්ද මේ ක්‍රම දෙක? එකක් තමයි අනාර්ය පරිේෂණය සහ ආර්ය පරිේෂණය. අනාර්ය පරිේෂණය කියලා කියන්නේ මේ අනාර්ය පරිේෂණය කියන්නේ මොකද්ද? ආර්ය නොවන එක හරිය. කරුණු 6ක් කිව්වා. අනාර්ය පරිේෂණයේ කරුණු 6ක් තියෙනවා. ඒක තමයි අපිට තිබෙන අපේ ජීවිතය ජාතියෙන් යුක්තයි. ඒ කියන්නේ ඉපදීම් ස්වභාවයෙන් යුක්තයි. එතකොට අපේ ජීවිතය දි รา යන් ස්වභාවයෙන් යුක්තයි. අපේ ජීවිතය ව්‍යාධි ධර්මයෙන් ලෙඩවීමෙන් යුක්තයි. අපේ ජීවිතය මරණයටපත් වීමෙන් යුක්තයි. එතකොට තියෙනවා ජාති ධර්මයේ තිබෙනවා අපිට අයිති වෙලා, ජරා ධර්මයේ තියෙන අපිට අයිති වෙලා, ව්‍යාධි ධර්මයේ තියෙන අපිට අයිති වෙලා, මරණ ධර්මයේ තියෙන අපිට අයිති වෙලා, තව තියෙනවා ශෝක ධර්මයේ තියෙන අපිට අයිති වෙලා, අනිත් එක සංක්ලේශ. ඉතින් කෙලෙසන ගතියේ තියෙනවා අපිට අයිති වෙලා. දැන් මේ ධර්ම පහ අපේ හිසේ පටන් පාදාන්තයේ දක්වාම ඇතුළත පිටත හැම තැන පිරලා තියෙනවා. මේ ධර්ම ස්වභාව 6. තව ඉතින් ඕකේ යටතේ තව උඩ තියෙනවා. ඉතින් මේ මාතෘකා 6න් කතා කරාම මේ අපේ ජීවිතේ මේ ධර්මතා 6 තියෙනවා. ඉතින් අපි ඒක නිසා අපි ආර්ය නෙවෙයිනේ. මේ ධර්ම වලට යට වෙලානේ තියෙන්නේ. ඉතින් අපි හොයනකොට
බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනා කරන අපි මේ විදිහට මේ ධර්මතා ස්වභාවත්‍රි මේ ධර්මතා 6 ස්වභාව ධර්ම හැටියට අපිට අයිති අපේ තුල තිබෙනා වූ ධර්මතා 6ක් බව දැනගෙන දැකගෙන ඒවා තියෙද්දිම අපි තව හොයනවා පරීක්ෂණය කරනවා මොනවද පරීක්ෂා කරගෙන යන්නේ හොයාගෙන යන්නේ ඔය එව්වම තමයි හොයාගෙන යන්නේ දැන් පවුලකට ළමෙක් ඕන. ඒ ළමෙක් ඉතින් ලබා ගැනීමට බාරහාර වෙනවා නේද? වෙදකම් කරනවා, බාරහාර වෙනවා, ප්‍රාර්ථනා කරනවා. දැන් මේ ළමයා ලැබෙනවා. ඒ ළමයා මොන ධර්ම ස්වභාවයෙන් යුක්තයි? ඒ ළමයාට ජාතිය තියෙනවා, ජරාව තියෙනවා, ව්‍යාධි, මරණ, ශෝක, අඬනවා, වැළපෙනවා, කෙලෙස් ඔක්කොම තියෙනවානේ. එතකොට තමන් හිමි කරගෙන තමන් මේ ධර්මතා 6ට යට වෙලා මේ ධර්මතා 6 සහ තවත් ධර්ම ගොඩක් යට වෙලා ආයෙත් අපි පතල අරගෙන තියෙන්නේ මොකද්ද? අර වගේම සෙට් එකක්මයි. නේද? ඊළඟට සාමාන්‍ය ලෝක මට්ටමින් බැලුවොත් එහෙම කෙනෙක් විවාහ වෙන්න යනවා. තරුණ ළමෙක් තරුණියක් හොයනවා. තරුණියක් තරුණියෙක් හොයනවා. මේ හොයන්නේ දැන් මේ තරුණයාටත් ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, ශෝක, සංකිලේශ සෙට් එකම තියෙනවා. ඊළා ආය දකගෙන ඉන්නේ මේ එක කරගෙන ඉන්නේ මේ අර සෙට් එකක්මයි. නේද? ඒ දැන් හොයාගෙන යන්නෙත් එහෙමනේ. නේද? දැන් ඔය තියෙනවා මේ ඉන්ටර්නෙට් එකේ තියෙනවානේ මොකක්ද ඒකට කියන්නේ අර එක වෙබ්සයිට් තියෙනවා නේද මේ මැට්‍රිමෝනියම් මේ කියන්නේ මේ මැරේජ් ප්‍රොපෝසල් ඒව තියෙනවානේ ඒ ඔක්කොම ඇවිල්ලා ඒ හැම එක්කෙනාම ජාති ජරාව ව්‍යාධි මරණ ඒ ඔක්කොම සෙට් එකේ ඉල්ලුම් කරන්නේ මේ වගේ ඉතින් ඒකේ දාන්නේ මොකද්ද free of birth free of එහෙම දන්නේ free of decay free of birth free of disease free of මොකද්ද death ඒව නැතුව qualify වෙන කියලා දන්නේ නැහැ. ඒකට වෙනුවට සාමාන්‍යයෙන් දානවා මේ මොකද්ද දුරාචාර සුරා සූදුවින් තොරන් නෙව්වා තමයි දාන්නේ. සුරා සූදුවින් තොර වුණාට අර මේ මොකද්ද තාරමකට යනවාට මොකද්ද සුරා සූදුවින් තොරයි කියලා කිව්වට යනවනේ අර මේ ගේම් ගහන්න යනවා කැසිනෝ යනවා. ඒවත් එහෙම තමයි. ඔය විදිහට තමයි ඔය හොයාගෙන යෑමට කියනවා මොකද්ද? අනාර්ය සොයා යෑම. ආර්ය පරිශ්‍රණය කියලා කියන්නේ බෝධිසත්වයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන උන්වහන්සේ බුදු වෙන්න කලින් බෝධිසත්ව ස්වභාවයෙන් ඉන්නකොට කරේ මොකද්ද? ඒත් උන්වහන්සේත් හිව්වා කියන්නේ ඒවලු. පස්සේ කලකිරීමක් ඇති වෙලා තිබෙනවා. මම මොකටද මේ ಜಾති ධර්ම හොයන්නේ? ජරාවටපත් වෙන දේවල්ම හොයන්නේ? මම ජාතියක් නැති ජරාවක් ව්‍යාධියක් නැති තැනක් අනාර්ය ධර්ම හොයනවට වඩා ආර්ය ධර්මයක් හොයන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි උන්වහන්සේ අර පැවිදි වෙලා ආලාරකාලාම ගාවට ගියේ. ඒක කිව්වනේ අපි නේද? ආලාරකාලාම ගාවට ගියාට පස්සේ ආලාරකාලාම මේ යම්කිසි ධර්ම ස්වභාවයක් පුරුදු කරගෙන ගිහිල්ලා තියෙනවා. එතුමා බුදුරජාණන් බෝසත්යන් වහන්සේ ගිහිල්ලා කියනවා ඉච්ඡාමහං ආවසෝ කාලාම ඉමස්මින් ධම්ම විනේ බ්‍රහ්මචර්යයන් චරිතුම් කියලා. ඉතින් බෝසත්යන් වහන්සේට ආරංචි වෙන්න නැතෑ ඔය මේ එතුමා ඉන්න විදිය. ගිහිල්ලා බෝසත්යන් වහන්සේ කියනවා මම ඔබතුමා ළඟ ඔබතුමාගේ ඔය පුරුදු කරන සීලයේ හැසිරෙන්න ඔය ඔබතුමා පුරුදු කරන ධර්ම විනේ දෙන්න මම කැමතියි.
ඔබතුමා පුරුදු කරන්නා වූ ඒ ධර්ම ක්‍රමේ විනය ක්‍රමේ හැසිරෙන්න මම කැමතියි. ඒ වෙලාවේදී එතුමා කියනවා විහෙරතායස්මා තාදිසු අයන් ධම්මෝ යත් විඤ්ඤූ පුරිසෝ න චිරස්සේව සකං ආචරීකං සං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරේත. මේකේ අයියෝ කොච්චර එකක්ද ඇවිල්ලා මේ ධර්මයේ පුරුදු කරන්න ඥානවන්ත අයට ඥානවන්ත පුරුෂයෙකුට වැඩිකල් නොගොස් මේ ධර්මය අල්ලගන්න පුළුවන්. හරියට ආචාර්යවරයාගේ මට්ටමට එන්න පුළුවන්. ආචාර්යවරයා පුරුදු කරන ඒ ධර්ම මට්ටමට එන්න පුළුවන්. ඒ ඉන්න තැනට එන්න පුළුවන්. වැඩිකල් යන්නේ නැහැ. එහෙම කිව්වට පස්සේ බෝසත්යන් වහන්සේ ওই ටික හොඳට පුරුදු කරා. අර භාවනා ක්‍රමයක් කියලා දෙනවනේ. ඒ භාවනා ක්‍රමය පුරුදු කළා. ඒ වගේම තමයි උන්වහන්සේට වැඩි කල නොගොස්ම අර ආලාර කාලාමතුමා ඉන්න තැනටම යන්න පුළුවන්කම ලැබුණා. කියපු ගමන් වචනයක් යම්කිසි දෙයක් කියපු ගමන්ම ඒ වචනෙන් කියන දේ තේරෙනවා. ඉතින් පාරමී පිරිච්ච උත්මේකනේ ඉක්මනට හොඳට වැටහෙනවා. ඊළඟට දන්නවා කියන දේ දකින්නවා කියන දේ යම්කිසි දෙයක් ආලාර කාලාමතුමා කියනවා නම් මට පේනවා මට දැනෙනවා මට දකින්නවා කියලා ඒ කියන සෑම දෙයක්ම බෝසත්යන් වහන්සේ ටක් ගාලා හසු කරගත්තා. ඉතින් මේ ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කරනවා මෙන්න මෙහෙම. මම පස්සේ කාලෙදී උන්වහන්සේ කම්පයා කරලා බලනවා. කම්පයා කරලා බලන මෙන්න මෙහෙම. මම මේ ආලාර කාලාම තුමාගේ ධර්මය නිකන් සද්ධාවෙන් බාර ගන්න කෙනෙක් නෙවෙයි. සද්ධා මාත්‍රයකින් බාර ගන්න කෙනෙක් නෙවෙයි. මම මේ ආලාර කාලාමතුමා කියන දේ පැහැදීමෙන් අල්ලගෙන ඉන්නවනේ. ඒක සමහර අයගේ තියෙන ඒ කියන දේ තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. ඒ වුණාට ඒක හරි ප්‍රසාදයක් තියෙනවා. ඒ පැහැදීමෙන් අල්ලගෙන ඉන්නවා. ඒ කියන ගැඹුරාර්ථය තේරෙන්නේ නැහැ. බෝධිසත්වයන් වහන්සේ එතන මට මේ සද්ධාවක් මුල් කරගෙන නෙවෙයි මම මෙයාගේ මේ ටික අල්ලගෙන ඉන්නේ. මේ පුරුදු කරලා තියෙනවා. මට ආලාර කාලාමට සද්ධාාවක් තියෙනවා. මට සද්ධාව තියෙනවා. ආලාර කාලාමට තියෙනවා මේ වීර්යය. මටත් වීර්යයක් තියෙනවා. ආලාර කාලාමතුමාට සිහිය තියෙනවා. මට සිහියක් තියෙනවා. ආලාර කාලාමතුමාට තියෙනවා සමාධි ගුණයක්. මටත් ඒ සමාධි ගුණය තියෙනවා. ආලාර කාලාමතුමාට තියෙනවා ඒකට සම්බන්ධ ප්‍රඥා ගුණයක්. මටත් ඒ ප්‍රඥා ගුණය තියෙනවා. ඊට පස්සේ ඉතින් මේ දෙන්නටම හරි හරියට තියෙනවා. ඊට පස්සේ ටික දවසක් යනකොට උන්වහන්සේ එතනින් අයින් වෙලා යනවා. ඇයි? ඔච්චරයි තියෙන්නේ. ওই ටික තමයි තියෙන්නේ. එතනින් එහාට ගන්න දෙයක්, එතනින් එහාට හුරු කරන්න දෙයක්, එතනින් එහාට හසුරවන්න දෙයක් නෑ. ඊළඟට තමයි යන්නේ උද්දකරාම පුත්ත තුමා ගාවට. එතන ගිහිල්ලත් ඒ විදිහට ඒත් කරේ එකයි. මේ මොනවද කියලා දුන්නේ? ආලාර කාලාමතුමා කොච්චර කියලා දුන්නද? ආලාර කාලාමතුමා කියලා දුන්නා රූපාවචර ධාන 4යි අරූපාවචර ධාන 3යි. රූපාවචර ධාන 4ක් කියලා දුන්නා. ඒ තමයි ප්‍රථම ධානයේ, ဒုတိ ය ධානයේ, තතිය ධානයේ, චතුර්ථ ධානයේ ඒ ටික අරගෙන ඒක පදනම් කරගෙන ආකාසානං ඡායතනේ, විඥානං ඡායතනේ, ආකින්චඤ්ඤායතනේ. ඔය තුන කියලා දුන්නා. එයාට නේව සංඥා නා සංඥායතන නැහැ. එයාට තියෙන්නේ ධාන සමාපatti 7යි. ඔය තමයි ආලාර කාලාමතුමාගෙන් ගත්ත ටික. ඊට පස්සේ ගියා උද්දකරාම පුතුමාව. අර විදිහටම එතුමාගෙන් ගත්තා. ඒ තාපසතුමාගෙන් ගත්තා. තව එකක්. එතුමා පුරුදු කරලා තිබුණා සමාපatti 8ක්. ඒකට කියනවා ඒකේ තියෙන අතිරේකය මොකද්ද? නේව සංඥා නා සංඥායතන. ඉතින් මේ දෙකේම උන්වහන්සේ හොයපු දේ හම්බ වුණේ නැහැ.
මේ විදියට ගිහිල්ලා මේ දෙන්නගෙම අයින් වෙලා මේකත් ධර්මයක් නෙවෙයි කියලා හිතාගෙන තේරිලා උන්වහන්සේ මේ වැඩම කරා මගධ රාජ්‍යයේ පිළිවෙලින් ගිහිල්ලා මගධ රාජ්‍යයේ කොහෙටද ගියේ? උරුවෙලාවට ගියා. උරුවෙලාවේ මේ ලස්සන උරුවෙලාව කියලා කියන එක ඉන්දියාවට ගිහිල්ලා තියෙනවනේ. මේ ඉන්දියාවට ගිහිල්ලා තියෙන අර මේ මිනිස්සු කියන අර මතිමතාන්තරයෙන් ලංකාවේ නෙවෙයි ඒක දැනට තියෙන භූගෝලීය වශයෙන් තිබෙන ඉන්දියා මහද්වීපයේ ටිකක් මැද හරිය ඉක්මවාගෙන යනකොට ඊස්ට් එකට ටිකක් බර වෙන්න නැගෙනහිර පැත්තට ටිකක් බර වෙන්න තිබෙන බිහාර් ප්‍රාන්තය. ඒ පැත්තේ තියෙනවා නේරංජරා ගඟ. නේරංජරා ගඟ ඇවිල්ලා ගලාගෙන ඇවිල්ලා එක තැනකදී දෙකට බෙදෙනවා. දෙකට බෙදිලා දෙපැත්තින් ගඟ ගලාගෙන යනවා මැද කොටසක් ඉතුරු වෙනවා. ඒකට කියනවා ඉංග්‍රීසියෙන් වචනයක්. ඩෙල්ටා එක කියනවනේ. ඔව්. ඒ ඩෙල්ටා පැසේජ් එකක් තියෙනවා. ඒ ගියාට පස්සේ මේ පින්වතුන් ගියා නම් දැක බලා ගන්න පුළුවන් අර බුද්ධගයා මහන්තා මාලිගාව පැත්තෙන් බැස්සම ඊට පස්සේ නේරංජනා ගංගාව අර සුදු වැලි තලාවේ මහා පුලුල් මහා බොහොම පළල් වැලි තලාවක් තියෙන. ඒ ගඟේ හරහට ඇවිදගෙන වතුර යන කාලයට ගඟ දෙගොඩ තලා යනවා. ඒ වගේම වතුර නැති කාලයට එක පැත්තෙන් ටිකක් වතුර යනවා. අනිත් පේ වැලි තලාවක් තමයි තියෙන්නේ. ඉතින් උන්වහන්සේ ඒ පැත්තට තමයි වැඩම කරේ. මේ උරුවෙලාවට ඇවිල්ලා සේනානිගම තියෙනවනේ අර නේරංජනා ගඟ තරණය කරලා ඇදගෙන යනකොට අර ඒකට තියෙනවා මේ සේනානිගම. සේනානිගම තියෙනවනේ ඒකේ තියෙනවා මේ පොඩි ගොඩැලි ටිකක් තියෙනවා. කුඹුරු යායක් තියෙන්නේ. ගොඩැලි ටිකක් තියෙනවා. ඒ සේනානිගමේ මේ එක පැත්තක සේනානිගම අනිත් පැත්තේ තියෙනවා ජයශ්‍රී මහ බෝධින් වහන්සේ තියෙන පැත්ත. ඉතින් අර සුජාතාවගේ කිරිපිඩු පූජාවක් එහෙම තිබුණේ ඒ සේනානිගමේ ළඟම තිබෙන තැනක. ඉතින් මේ සේනානිගම ඒ උරුවෙලාව මේ ඒ සේනානිගමේ වසන්ත උරුවෙලාව වසන්ත හේතුව උන්වහන්සේ දේශනා කරනවා යේන උරුවෙලා සේනානිගම තදවසරි තත්ත අද්දසං රමණීයං භූමි භාගං පාසාදිකංච වනසණ්ඩං නදින්ච සන්දන්තිං සේතකං සුපතිත්තං රමණීයං සමන්තාච ගෝචරගාමං තස්සමයං භික්කවේ ඒතද හොසි. මෙන්න මෙහෙම උන්වහන්සේට හිතිච්ච දෙයක් කියන වටපිටාව බලනකොට දැන් උරුවේලාවට ඇවිල්ලා වටපිටාව බලනකොට මේ සේනානිගමනේ සේනානි කියලා කියන්නේ අර අර්ථ දෙකක් තිබෙනවා. ඉස්සර සේනාවක් නැවතුලා ඉඳලා තිබෙනවා කියලා කියනවා. අනිත් එක තමයි මේ ඔය සුජාතාවගේ තාත්තා ඇවිල්ලා සේනානි කියන ගම් ප්‍රධානී. ඒ නිසා එතුමාගේ නමින් තියෙන නිසා ඒකට කියනවා සේනානි ගම කියලා. ඉතින් ඒ ගමේ වාසය කරන්න හේතුව කැලේටත් ළඟයි. කැලේ වාසය කරනකොට ගමට එන්නත් ලේසි. ගමට ආවන් පස්සේ මොන හරි ටිකක් ආහාර පාන ටිකක් හොයාගන්න පුළුවන්. ඒක නිසා ගමට දුරත් නැහැ, ළඟත් නැහැ, ලස්සන මෙන්න මේ විදිහ කියනවා. තත්ත අද්දසං රමණීයං භූමි භාගං. මමට පෙරුණා ලස්සන මේ ප්‍රදේශයක්, භූමි ප්‍රදේශයක්, ලස්සන භූමි ප්‍රදේශයක් දැක්කා. රමණීයං භූමි භාගං. පාසාදිකංච වනසණ්ඩං. ඒ වගේම ලස්සන මේ කැලෑ ප්‍රදේශයක්, වනයක්. ලස්සන වනයක්. නදින්ච සන්දන්තින් ගංගාවක් ගලාගෙන යනවා. නදින්ච සන්දන්තින් ගංගාවක් ගලාගෙන යනවා. සේතකං සුපතිත්තං රමණීයං. ලස්සන සුදු වැලි තිබෙන්නා වූ සුදු වැලි තීරයක් තිබෙන්නා වූ තැනක්
ඉතින් සමන්තාච ගෝචර ගමන්. ඊ ළඟපාත තියෙනවා ගොදුරු ගමක්. ලස්සනයි. ඉතින් මේ ටික කැලේකුත් තියෙනවා ලස්සනයි. ඊළඟට ගංගාවක් තියෙනවා ඉතාමත්ම හොඳයි. භූමි භාගයේ ප්‍රදේශයත් හරි රමණීයයි. ඊට පස්සේ කියනවා තස්සමයන් භික්කවේ ඒතදෝස මට මෙන්න මෙහෙම කල්පනාවක් ඇති වුණා හිතුණා. ඉතින් මෙහෙමනේ. දැන් මේ පින්වතුන් යනවනේ ගෙවල් හොයන්න. නේද? ගෙවල් හොයන්න යනකොට හිතනවා මේ පාර හොඳයි. වටපිටාව බලනවා. කොහොමද කැලෑ ප්‍රදේශයක් තියෙනවා නම් ගස් කොළන් ටිකක් තිබෙනවා නම් ඒ වගේම සුපර් මාකට් එකක් තියෙනවා. ඔහොම බලනවා නේද? ඒකට මිනිස්සුන්ට ඇති වෙන හිත තමයි මගේ ගිහි ජීවිතේට අවශ්‍ය කරන දේවල් ළඟපාතින් හොයාගෙන කියාගෙන කරදරයක් නැතුව ඉන්න පුළුවන් ප්‍රදේශයක් කියලා තමයි දැන් ගිහි පින්තුන් ගිහි කෙනෙක් ඒ ගයක් හොයන්නේ. සමහරු හිතනවා නගරේ කරදරයි කලබගෑනි වැඩි ඒක නිසා ටිකක් අයින් වෙන්න ඕන කියලා. අයින් වෙනවා කියලා කියවට දුරට යන්න නෑ. ටිකක් ටවුන්ෂිප් මේ ටිකක් ළඟ තියෙන්න ඕනේ. එහෙම තියෙනවනේ. හැබැයි තාපසයෙක් හොයන්නේ එහෙම නෙවෙයි. ඔය ගිහි කෙනෙක් හොයන විදිහ. තාපසයෙක් හොයන්නේ එහෙම නෙවෙයි. නෙමෙයි තාපසයෙක් හොයන්නේ සාන්ත පරිසරයක්. සද්ද බද්ද නැති. ඒ වගේම Tamanට පීඩාවක් නැති ඊතා එක්මනින් ආහාර ටිකක් හොයාගන්න පුළුවන්. අන්න ඒ වගේ ගමට එන්න පුළුවන්. ඉතින් ඒ පළාත දැක්කන් පස්සේ කැලෑ ප්‍රදේශයක් තිබෙනවා, ගංගාවකුත් ගලාගෙන යනවා, වතුර ටිකක් තියෙනවා. ඊළඟට මේ සුදු වැලි තලාව නිස්කලංකයි, ගමත් ළඟයි මේ විදිහට හිතෙනවා. රමණීයෝ වත භූමි භාගෝ පාසාදිකෝච වනසණ්ඩු නදීච සන්දතේ සේතකා සුපදිත රමණීය සමන්තාච ගෝචර ගම ළඟපාත ගමකුත් තිබෙනවා. අලංවත ඉදන් කුල පුත්තස්ස ප්‍රධානත්තිකස්ස ප්‍රධානායති. ඒ වගේම මහන්සි වෙලා බණ භාවනා කරන්නා වූ කුල පුත්‍රයෙකුට ඒ වීරිය දරන්ට හොඳම තැනක් මෙතන. සෝකෝහං භික්කවේ තත්තේ විනිසීදින් අලමිදම් ප්‍රධානායති. මෙතන මට භාවනා කරන්නට හොඳයි, වීරිය දරන්නට පුළුවන්, වීරිය දරන්නට සුදුසුයි කියලා හිතාගෙන මම එතන නැවතුණා. ඒ කියන්නේ සුජාතා ගමේ නෙවෙයි. ඔය කියන්නේ මොකද්ද? අර මේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ තියෙන ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ළඟ. දැන් මේක කෙටියෙන් කියනවා යෝකෝහම් භික්කවේ අත්තනා ජාති ධම්මෝ සමානෝ ජාති ධම්මේ ආදීනවං විදිත්තා. දැන් හොඳට හිතන්න මේ හැම එක්කෙනාගේම ජීවිතයේ තියෙනවනේ තාම ඉපදීම නැති කරලා නැහැනේ. නේද? උප්පත්තිය කියන එක තියෙනවනේ හැම එක්කෙනාගේ. ලෙඩ වෙන එකක් තියෙනවනේ. දි รา යන එක තියෙනවනේ. වයසට යන එක, දි รา යන එක, මහාන වෙන ගතිය තියෙනවා. ඉතින් මෙහෙම තියෙද්දී මේක එපා වෙන්නේ නැහැ. මෙහෙම තියෙද්දී මේක එපා වෙන්නේ නැහැ. මේක එපා වෙන්න නම් මොකද කරන්න ඕනේ? මේක එපා වෙන්න නම් මොකද කරන්න ඕනේ? මේකේ තිබෙනා වූ අඩුපාඩු බලන්න ඕනේ. ආදීනව කියලා කියන්නේ මොනවද? මේකේ තිබෙන වැරදි, මේකේ තියෙන අඩුපාඩු, මේකේ තියෙන නරක ස්වභාවය, මේකේ තියෙන දුක්ඛ ස්වභාවය, කටුක ස්වභාවය බලන්න ඕනේ. අපි බලන්නේ නැත්තේ ඔන්න ඔය ටිකයි. අපි බලන්නේ නැත්තේ මේක බලන්නේ අපි හැම වෙලෙම ජාතිය තියෙද්දි ජාතිය හංගගෙන අමතක කරලා ඉන්නනේ යන්නේ. ජරාව තියෙද්දි ජරාව හංගගෙන ඉන්නවා. දි รา යෑම හංගන එකනේ කරන්නේ. ව්‍යාධිය තියෙද්දි ව්‍යාධිය හංගගෙන ඉන්න කරන්නේ වැඩ කටයුතු කරන්නේ. ඒකේ ආදීනව බලන්නේ හංගනවා. අනිත් එක මරණයේ තියෙද්දි මරණය අමතක කරලා පැත්තකට දාලා කටයුතු කරන්නේ. ශෝකයේ තියෙද්දි ශෝකය හංගගෙන ඉන්නයි කටයුතු කරන්නේ. කෙලස් තියෙද්දි කෙලස් මකාගෙන හංගගෙන ඉන්න තමයි වැඩේ කරන්නේ. අපි ආදීනව බලන්නේ නැහැ. ජාතිය තියෙද්දි ජාතිය හංගන්නේ කොහොමද අපි? සාමාන්‍යයෙන් අමතක කරනවා.
ඔන්න ඔය ජාතිය කියන එක අමතක කිරීම සඳහා තමයි උපන් දිනයක් අපි සිහිපත් කරන්නේ. උපන් දිනේ සිහිපත් කරන්නේ ජාතිය කියන එක ඒක දුකක්නේ කියලානේ කියන්නේ. ඉතින් ඒක නිසා ඒකට ගාන මොකද අප්පෝ මා හෙන පත කේක් එකක් කපලා නේද? කේක් එකක් කවලා අනිත් අයට කවුවලා ව්‍යාධි වැඩි කරනවා. සීනි හැම. හංගන එකනේ කරන්නේ. උපන් දිනේ කියන එක දැන් අත් වශයෙන්ම ළමයින්ට එහෙම හරියට එක සමරන්න හරිය හැඟීමක් ඇති වෙනවා. හැඟීමක් ඇති වෙන්නේ ඉපදීම කියන එක භයානකයි කියලා හිතන්නේ නැහැ. ඒ වෙනුවට ඒකට වෙන පින්තූරයක් දාන්න. අනිත් එක තමයි මේ තව එකක් තියෙනවා. ඔය ටොපිය කාලා දාන්න ඉක්මනට. හරබඩ ගාලා සද්දයයි. මේ අනිත් එක තමයි ජාතිය අනිත් එක ජරා. දි รา යෑම, වෙනස් වීම, කෙස් පැහිම, අපාට වීම. ඉතින් ඒකටත් අපි කරන්නේ ඒකනේ. ඒකටත් කරන්නේ මොකද්ද? කොණ්ඩේ පාට කරනවා. ඒ වගේම නිකන් අර හැමේ මුරුදු වෙන්න ගාන જાති තියෙනවා. ඒ වගේ ජරාව හංග ඒක පේන්නවත් තියන්න හොඳ නැහැ. ඒ ජරාව පේන්නවත් තියන්න හොඳ නැහැ. අපි හැම වෙලෙම හංගනවා. හංගලා නිකන් අර පොෂ් ලුක් එකක්. හරි දන්නේ නැහැ වචනේ. අන්න එහෙම එකක් තමයි අපි හදාගන්න. ඒ කියන්නේ ආදීනව බලන්නේ නැහැ. මේ මරණයකට වුණත් අන්දනකොට අන්දන්නේ ඒ වගේ බොහොම පොෂ් එකකට තමයි අන්දන්නේ. ඒකට ඒ මරණයට ඇවිල්ලා බලන එක්කෙනාට වුණත් මැරෙන්න හිතෙන එක. තමයි ඒක හදන්නේ. ලස්සනයි. නිකන් හිනහා වුණා වගේ සිනහමසු මුහුණින් ඉන්නවා. එහෙම කියනවනේ මැරිලා. සිනහමසු මුහුණින් හිටියයි එහෙම කියනවා. දැන් මේ ජරාව කියන එක හංගන එකනේ කරන්නේ. ඊළඟට ව්‍යාධිය කියන එකත් අපි හංගනවා. ඒකට ක්‍රම කීපයක් තියෙනවා. ව්‍යාධිය කියන එක හංගන බරපතල රෝග කියන්නේ මට එක දවසක් මට ඕන වුණා මේ HIV හැදිච්ච එක්කෙනෙක් එක කතා කරන්න. බොහොම අවුරුදු 2000 දී. මට ইনফরমේෂන් ටිකක් වනකට HIV රෝගියෙකුගේ මානසිකත්වය කොහොමද කියලා තේරුම් ගන්නද මට ඕනකම තිබුණා. මම ඊට පස්සේ HIV හැදිච්ච අයට ට්‍රීට් කරන තැනක් තියෙනවා ඕස්ට්‍රේලියාවේ. ඉතින් ඒකට කතා කරා. ඒක බාරව කටයුතු කරේ මේ ප්‍රීස්ලා හිටියා සහ ડોක්ටර්ස්ලා හිටියා. ඒක නිකන් හෝම් එකක් වගේ ආයතනයක්. ඒකේ ඉන්නේ ඒගොල්ලෝ. කතා කරාන් පස්සේ මූලස්ථාන කතා කරා. ඉතින් මම කිව්වන් පස්සේ හොඳට මිත්‍රශීලීව කතා කරා. ඊට පස්සේ මේ මම හඳුන්වා දුන්නා මම මේ වගේ කෙනෙක් ස්වාමීන් වහන්සේ නම මට කෙනෙක් කතා කරන්න ටික විස්තර ටිකක් දැනගන්න කැමතියි මේ පේෂන්ට්ලාගේ. එයා කතා කරා. හැබැයි ඒත් මං ඇහුවා එයා විස්තර කියනවා. ඒ වුණාට අර ඩිරෙක්ට් දෙන්නේ නැහැ. ඊට පස්සේ මං ඇහුවා තන මට ලෙඩික්ට කතා කරන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් මට එන්න පුළුවන් මේ හමු වෙන්න මට කියන්න පුළුවන්ද මේ මෙහෙම පේෂන්ට්ස්ලා ඉන්නවද කියලා. ඒ කිව්වේ ඒකට උත්තර දෙන්න බෑ කිව්වා. මට ඒකට උත්තරයක් දෙන්න බෑ කිව්වා. නෑ කිව්වෙත් නෑ. ඉන්නවා කිව්වෙත් නෑ. කිව්වේ මොකද්ද? මට ඒකට උත්තරයක් දෙන්න බෑ කියලා. කියන්නේ ඒක හැංගුවා. ඊළඟට කැන්සර් හැදිච්ච එක්කෙනෙක්
ඒක කියන්නේ නැහැ. ඒක කියන්නේ හංගගෙන ඉන්නවා. අනිත් එක තමයි දැන් අපිට ව්‍යාධිය තිබුණාම ව්‍යාධියක් ලෙඩක් දුවක් තිබුණාන් පස්සේ ඒ සමහර වෙලාවට සමේ රෝග තියෙනවා. ඒ සමේ රෝග ඇඳුමකින් වහගන්න. ඒක පෙන්වන්නට කැමති නැහැ. ඇතුළාන්ත රෝග තියෙනවා. රෝගේ තිබුණත් රෝගේ නැති හැටියකට අඟවනවා. සමහර රෝග තියෙනවා කියන්නේ නැහැ. සාමාන්‍ය බයක් නැතුව කියන රෝග දෙක තුනක් තියෙනවා. හෙම්බිරිසාවයි උණයි හෙඩෙක් උණ හෙම්බිරිසාවයි උණයි හෙම්බිරිසාවයි දැන් කියන්නේ කොරෝනා හැදුණා කියන්නේ හැම වෙලේම හංගගෙන තමයි ඉන්නේ. අපි ඒක හැටියක් අපි જાතියෙන් යුක්තයි જાතිය හංගගෙන අමතක කරලා වැඩ කරනවා. දි รา යෑමෙන් යුක්තයි ඒ දි รา යෑම හංගගෙන වැඩ කරනවා. ඒ වගේ ව්‍යාධියෙන් යුක්තයි ව්‍යාධිය හංගගෙන ලෙඩ ඒ කියන්නේ දොස්තර මහත්තයාට විතරයි. දොස්තර මහත්තයාට නැත්තම් වැඩේ සවුත් වෙනවනේ කියන්නේ නැති හිටියොත් දොස්තර මහත්තයාට කියනවා. ඊළඟට මරණය ඒත් එහෙමයි. මරණයේදීත් සමහර අය මැරෙන එක කාටවත් කියන්නේ නැහැ. දැනගන්නවට අකමැති. අනිත් එක තමයි මරණය කියන වචනය කියන්නේ නැතුව වෙන එකක් පාවිච්චි කරනවා. අපි කියන්නේ මොකද්ද? නැති වුණා කියලා කියනවා. නැති වුණා කියලා කියනවා. මරුණා කියලා කියන්නේ නැහැ. නැති වෙනවා අභාවයටපත් වුණා. එහෙම කියනවා නේද? ලොස් කියලා කියනවා, පාස් අවේ කියලා කියනවා. පාස් කියලා කියනවා. he pass. ඒ වචනේවත් කියන්නේ. ඒකත් හරි අමාරුයි. නමුත් ක්‍රියාවෙන් සිද්ධියෙන් වලකින්න බෑ. නමුත් වචනයකින් හරි ඒක මේ කල් දාන්න සමහරලාට කියන්නේ නැහැ. අනිත් එක තමයි ශෝකයක් තිබුණත් Tamante හිතේ වේදනාවක් තියෙන නැති හැටියට ඉන්නේ. ඒක අර කවුන්සලින් හරි මොකක් හරි කියලා නිකන් ලුක් එක ඇතුලේ තිබෙන වේදනාව හංගගෙන තමයි ඉන්නේ. කෙලස් පිරීලා තියෙනවා. කෙලස් හොඳට පිරීලා ඉතිරෙන්න තියෙනවා. ඉන්නේ තාපතිය වගේ. ඒ එහෙමනේ. ඔය හංගගෙන නෙවෙයි අපි ඉන්නේ. ඔය හැම එකක්ම යට කරගෙන හංගගෙන තමයි ඉන්නේ. ඉතින් මේ ඒ වෙන්නේ ආදීනව බලන්නේ. ಜಾති ආදීනවේ, දි รา යෑමේ ආදීනවේ, මේකට තියෙන ලෙඩවීමේ භයානකත්වය ආදීනවේ බලන්න. මරණයටපත් වීමේ ආදීනව. දැන් ඔය මේ සත්තු දිහා බැලුවම සත්තු ඔවුනෝන් දැන් ඔය සමහර කුරුල්ලෝ ඉන්නවා ආස්සේ පණුව එහෙම අදගෙන කාලා යනවා. ඇත්තට බලන්න මොකක් හෝ වේවා කර්මයකින් ගිහිලා පණුවෙක් වුණා නම් අපි විනාශයි. එතකොට හැම වෙලේම වෙනත් සතෙකුගේ ගුදුරක් වෙනවා. වෙනත් සතුගේ ගුදුරක් බවට පත් වෙනවා. පණුව කියන જાතිය කුරා කූමෙන් කන සත්තු ගොඩාක් ඉන්නවා. කුකුල්ලුද මේ ඔය තලගොයි ඊළඟට කබරගොයි සර්පයෝ හැම එක්කිනාම ඔය සත්තු කනවනේ. කුඩා වෙන්න කනවා. ඒක නිසා කවදාකවත්ම ඒ වගේ තත්යකටපත් වුණොත් එහෙම සංසාරේ එතන හිර වෙනවා. හිර වෙල්ලක් පුදුම විදිහට. මහා මොහොතේ ඉන්න ඔය පුංචි සත්තු ලොකු එක්කිනාගේ ගොදුර, මධ්‍යම එක්කිනාගේ ගොදුර, ඒ හා සමාන එක්කිනාගේ ගොදුර. එහෙමනේ. මේ එක දවසක් මම දැක්කා මේ පොඩි නම් පරිවියෙක් වගේ පරිවියට වඩා පොඩ්ඩක් ලොකු සතෙක්. එයා උකුස්සෙක් වගේ.
ආවා හාවෙක් අල්ලගත්තා ලොකු හාවෙක්. හාවෙක් අල්ලලා එහෙට මෙහෙට හොල්ලලා හිතා ගන්නත් බෑ මූ අර හාව ගිල්ලනේ. හිතා ගන්න බෑ හාව ගිල්ල. ඈ? කුරුල්ලේ. අර හාව ගිල්ල. ආවටදී කුඩාද? හාව නෑ. ඒ සතා හාව ලොකුවට හිටියේ. එහෙට මෙහෙට හොල්ලලා ඊට පස්සේ අර මේ නිකන් මිදිකිලා ගියා. බලන්න හිතා ගන්න බෑනේ. ඒ වගේ තව එකක් තියෙනවා. අපි හිතුවට මේ තව එකක් තිබෙනවා. මම කියන්නේ මේ සසර දුක දැනෙන දේවල්. අපි ආදීනව බලන්නේ අපේ ජීවිතේ. අපි නැවත උපදින්න මේ ඉන්නේ පතන්නේ. ඔයා එහෙම පතන මම මෙහෙම පතන්නේ. ඉතින් එහෙමනේ යන්නේ. දැන් මේක ඒක නිසා මේ උපදිනවා කියන එකේ කලකිරෙන්නේ නැහැ. ඒක නිසා ආයෙත් යනවා කියලා කියන කොතනට හරි බැඳින්න යනවා කියලා කියන්නේ මොකද්ද? අපි දුකක්මයි ප්‍රාර්ථනා කරන්නේ. දුකක්මයි අපි ඉල්ලුම් කරන්නේ. දුකක්මයි ලං කරගන්න යන්නේ. මේ කොකෙක් කොක්කු වර්ගයට අයිති කොකෙක් පාන් කෑල්ලක් අරගෙන යනවා. පාන් පෙත්තක් අරගෙන ගිහිල්ලා වතුරට දානවා. මේක ඉමේජිනරි. හිතන්න. කොකෙක් පාන් පෙත්තක් අරගෙන ගිහිල්ලා වතුරට දානවා. එතකොට වතුර දාලා ආය ගන්නවා. ඇයි ඒක කණ්ඩ එතකොට අර හයිය වුණාන් පස්සේ ගිල ගන්න අමාරුයිනේ. දැන් ඕක තමයි මම බලාගෙන ඉන්නේ. දැන් ඔය කොකා ඒක දැම්මා ඊට පස්සේ ඒක කණ්ඩ මාළු වෙන්න බෑ. ආය ගත්තා. අර ඒක තෙමා ගන්න බෑ මාළුව කණ්ඩ එනවා ඒක. ඊට පස්සේ මොකද ආය ගත්තා. ඊට පස්සේ ආයෙ ටිකක් දැම්මා. ආයෙත් මාළුව කණ්ඩ එනවා. ඔහොම වෙලා ඊට පස්සේ ගොඩ පැත්තට ගියා යා. ඉතින් මාළුව යනවනේ වැදට ගියාම පස්සේ ඊට පස්සේ ගොඩ පැත්තට ගිහිල්ලා ටිකක් එතෙන්වත් දාලා අර පාන් කෑල්ල දැම්මම පාන් කෑල්ල දෙකට කැල්ලා ගියා. ඊට තව කෑල්ලක් ඉතුරු වුණා. මාළුව ගත්තා ඒ කෑල්ලක්. ඊට පස්සේ කෑල්ල යනකොට අර එතෙන්ට ඒ කෑල්ලට කන්න මාළුවෙක් ආවා. ඊට පස්සේ මොකද කරේ මෙයා පාන් කාලේ අතහැරලා මාළුවා. මේක හිතන්න පුළුවන්ද? මේක හිතන්න පුළුවන්ද එහෙම වෙනවා කියලා? ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඔය YouTube එකේ තියෙන එකක් ඕක. ඉන්ටර්නෙට් එකේ මන්නේ හයිත් කියලා මාළුන් කවන කොකුත් තියෙනවා. එහෙම කොත් තියෙනවා. ඒ ඇත්තට බලන්න ඒ තිරිසන් සත්‍යය වුණත් ඒ කරන දේ අපි එහෙම වුණා නම් අපි මේ මාළුවා වුණා නම් අපි රැවටෙනවනේ අහු වෙනවනේ ඒ නිසා යම්කිසි තැනක අපි පතන්නේ හිතන්නේ අපිට නැවත ඕනේ කියලා ජීවිතයක් ඉල්ලුම් කරන්නේ ජාතියෙන් යුක්ත වෙච්ච, තිරායෑමෙන් යුක්ත වෙච්ච, ලෙඩවීමෙන් යුක්ත වෙච්ච, මරණයෙන් යුක්ත වෙච්ච, අඬන්ට වැළපෙන්න හේතු වෙන කෙලෙස් සහගත ජීවිතයක් තමයි අපි ඉල්ලුම් කරන්නේ. එතනින් එහාට මොකක්වත් අපිට හම්බෙන්නේ නැහැ. ඇයි අපි කලකිරෙන්නේ නැත්තේ ඒකේ? ආදීනව බලන්නේ නැති නිසා. බෝධිසත්වයන් වහන්සේ මේ විදිහට කියනවා ජාති ධම්මෝ සමානෝ අත්තනා ජාති ධම්මෝ සමානෝ ජාති ධම්මේ ආදීනවං විදිත්තා. ඔන්න ඉපදීම කියන එකේ ආදීනව මම බැලුවා. ඊළඟට අජාතං අනුත්තරං යෝගක්ඛේමං ඉපදීමක් නැති උත්තරීතර වූ ඒ වගේම ශේමයක් ඇති නිදහසක් ඇති නිර්වාණය හොයනවා. ඉතින් ජාතියක් මේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඉපදීමක් තියෙනවා නම් ඉපදීමක් නැති තැනක් තියෙනවා. ජරාවක් තිබෙනවා නම් දි รา යාමක් නැති තැනක්
තියෙනවා. ලෙඩවීමක් තිබෙනවා නම් ලෙඩවීමක් නැති තැනක් තියෙනවා. මරණයක් තියෙනවා නම් මරණයක් නැති තැනක් තියෙනවා. ওই විදිහට තමයි උන්වහන්සේ ඔක උපකල්පනය කරලා ඉස්සෙල්ලා හොයාගෙන තියෙන්නේ. ඊට පස්සේ තමයි එතෙන්ට ලං වෙන්න ධර්මයේ පුරුදු කරේ. ඔය විදිහට ආදීනව බැලුවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ රූපය ගැන අපි කිව්වනේ චිත්ත, චෛතසික, ඊට පස්සේ රූප, ඊට පස්සේ ජීවිතයේ අවස්ථාවන්, මේ පළවෙනි අවස්ථාව, මධ්‍යම අවස්ථාව, අවසාන අවස්ථාව, ජීවිතයේ අවස්ථා තුනක්. ඊට පස්සේ දශක වශයෙන් පළවෙනි 10, දෙවෙනි 10, තුන්වෙනි 10 ওই විදිහට දශක වශයෙන් කියලා තියෙනවා. ඊළඟට මේ ජීවිතේ ලෙඩවීම ආදී දේවල් අර ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා බහු දුක්ඛෝ කෝයං කාය බහු ආදීනව ගොඩාක් මේ ජීවිතේ දුක් ආදීනව තියෙනවා. ලෙඩ ඇත්තටම ওই ස්පිරිතාලේ තියෙන්නේ හොඳ මිනිසුන්ට නෙවෙයි නේද? හොඳ මිනිස්සු ඉන්නවා නම් දොස්තරලයි නර්සස්ලා හොඳ සහ ඒකේ අයිතිකාරය. ඒත් ඉතින් ඒකේට යටයි. ඔය ස්පිරිතාලේ තියෙන්නේම ලෙඩුන්ටමනේ. ඔය ලොකු ස්ථාන තියෙන්නේ ලෙඩුන්ට. එහෙන් යන්තම් తాවකාලිකව අස්වැසිල්ලක් හැදිච්ච ඈත් වෙනවා නැත්නම් එහෙම ගියාත් ගොඩක් ඉන්නවා. නේද? ඉතින් ඒ වගේ මේකේ අපි ආදීනව බලනවා අඩුයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේක එපා වෙන්න නම් ආදීනව බලන්න ඕනේ. ආදීනව මටත් කවුරු හරි අඬනවා දැක්කොත් එහෙම මොකද කරන්න ඕනේ? කවුරු හරි අඬනවා දැක්කොත් මොකද්ද අපි කරන්න ඕනේ නුවණින්? ටිෂු එකක් දෙන එක නෙවෙයි. අපි කරන්න ඕනේ මටත් කවදා හරි දවසක මේ ඇඬීම සිද්ධ වෙනවා. ඒක නිසා මේ ජීවිතේ දුක්ඛදායකයි කියලා මානසිකාරය කරන්න ඕනේ. නුවණින්. ඉතින් ඔය විදිහට මේ බුදුරජාණන් වහන්සේ විපස්සනාවෙන් මේ ජීවිතේ මෙනෙහි කරලා ඊළඟට උන්වහන්සේ නිර්වාණ ධාතුව නිබ්බාණං අජ්ජගමං යෝගක්ඛේමං නිබ්බාණං අජ්ජගමං මම ඒ උතුම් වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත්තා. ඔය තමයි ආර්ය පරිශ්‍රණය. අර කිව්වේ මොනවද ඉස්සෙල්ලා? අනාර්ය පරිශ්‍රණය. අනාර්ය හොයා යෑම. ආර්ය පරිශ්‍රණය තමයි මේ. ඥානංච පනමේ දස්සනං මුදපාදි. ඒ කියන්නේ නිර්වාණ ධාතුව දකින නුවණට කියනවා ඥාන දර්ශනය කියලා. ඥාන දර්ශනය කියලා කියන්නේ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නා වූ ඥානයට කියනවා ඥාන දර්ශනය. ඒ නුවණ ඇති වුණාට පස්සේ එතනින් විමුක්තියක් හැදෙනවා. ඒකට මෙන්න මෙහෙම කියනවා අකුප්පා මේ විමුක්තිය. මට හම්බ වෙච්ච විමුක්තිය වෙනස් වෙන්නේ නැහැ. වෙනසකටපත් වෙන්නේ නැහැ. අකෝප්‍ය වෙන්නේ නැහැ. දැන් අර ආලාර කාලාමගේ විමුක්තිය මොකද වෙන්නේ? කාලයකදී නැති වෙනවා. උද්දකරාම පුද්දගේ විමුක්තිය කාලයකදී නැති වෙනවා. නමුත් මට හැම වෙච්ච විමුක්තිය එහෙම නැති වෙන්නේ නැහැ. අයමන්තිමා ජාති. මේ තමයි මගේ අවසාන මේ ඉපදීම. නැතිදානි පුනබ්බව. නැවත ඉපදීමක් නැහැ. ඒකෙන් කියනවා නැවත ඉපදීමක් නැහැ කියලා දැනගන්න නම් ඒක තහවුරු වෙන්න එපායි. නැතිදාන පුනබ්බව කියලා කියන්නේ නැවත ඉපදීමක් නැtei කියලා දැනගන්නම් ඉපදීමක් නැහැ කියලා තහවුරු වෙන්න ඕනේ. ඒ තහවුරු වීම ඥානයක් තිබෙනවා. ඒකට කියනවා ප්‍රතිවේක්ෂණ ඥාන කියලා. ඒ ප්‍රතිවේක්ෂණ ඥාන තුලින් තමයි තහවුරු වෙන්නේ. ඒ කියන්නේ මේ මෙහෙම එකක් තියෙනවා. අපි මේ මොකක් හරි ලියුමක් ලියාගෙන ගිහිල්ලා අවසානයේ ලියුමක් ගන්නවා. ලේඛනයක්. ඒකට කියනවා අස්සන තියනවා කියලා. අස්සන තියන්නේ ඉස්සෙල්ලා කරන්න තියෙන ඔක්කොම කියලා ලියලා තමයි පස්සේ තමයි අස්සන ගන්න. අස්සන ගහපුවම පස්සේ ඒකෙන් කරන්නේ මොකද්ද? ස්ථිර කරනවා. එහෙම නැත්නම් මොකද කරන්නේ? සීල් එකක් ගන්න. යන්න ඒ වගේ අපි ධර්මය අවබෝධ කරගත්තාම ඒ අවබෝධ කරගත්ත ධර්මය මේකයි මගේ හිතේ තියෙන දැන් තත්ත්වය මේකයි කියලා දෙකක් තේරෙනවා. ඉස්සර වෙලාම කරන්නේ මොකද්ද?
ධර්මය අවබෝධ කරගන්න. ඒකට කියනවා නිවන් අවබෝධ කරගන්නවා කියලා. ඊට පස්සේ නිවන් දැකපු හිත තියෙනවනේ. මේ ජීවිතයේට ඊළඟට මොකද වුනේ කියලා ඒක ජීවිතේ ප්‍රතිවේක්ෂා කරනවා. ඒ ඥානීය ප්‍රතිවේක්ෂා කරනවා. ආන්න ඒකට කියනවා ප්‍රතිවේක්ෂා කරනකොට තමයි තහවුරු වෙන්නේ දැන් මට ආය නැවත ඉපදීමක් නැහැ. මට ආයේ මැරෙන තැනක්, ජාතියක්, ආය ජරාවටපත් වීමක් නැහැ. මගේ ජීවිතේ මෙතනින් අවසන් මට ආය නැවත උප්පත්ති ආසාවක් නැහැ කියලා තහවුරු වෙන්නේ එතකොට. ඒකට කියනවා ප්‍රතිවේක්ෂා ඥාන. නත්ති දාන පුනබ්බවෝ කියලා කියන්නේ ඒ හරිය. දැන් බුදුරජාණන් වහන්සේ ආර්ය පරිශ්‍රණය කරන්නේ. ආර්යයන් වහන්සේ නමක් ආර්ය පරිශ්‍රණයක් ආර්ය හොයා යාමක් කරා. හම්බ වුණාද? හම්බ වුණා. තස්සමයන් බික්කවේ තදෝසී ඊළඟට මට මෙන්න මේ විදිහට හිතෙනවා. අධිගතෝ කෝමයායන් ධම්මෝ ගම්බීරෝ දුද්දසෝ දුරණ බෝධෝ සන්තෝ පනීතෝ අතු කාතක්ඛවචරෝ. මම දැන් ධර්ම අවබෝධය කරගත්තා. මේ ධර්මය හරිම ගැඹීරයි. බලා ගන්නට ලේසි නෑ, අවබෝධ කර ගන්නට ලේසි නෑ. හැබැයි සාන්තයි, ප්‍රණීතයි, තර්ක විතර්ක වලින් අල්ල ගන්නත් බෑ. සන්තෝ පනීතෝ අත්‍යක්ඛාවචරෝ. නිපුණෝ පඬිත වේදිනියෝ. බොහෝම සියුම් වූ, පිරිසුදු වූ ඥානවන්තයිට පමණක් දැනගත හැකි ධර්මයක්. ඒක මොකද්ද? උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයයි ඒ. උන්වහන්සේ එහෙම හිතන්නේ Taman අවබෝධ කරගත්ත ධර්මය. ඊළඟට උන්වහන්සේ තමන් අවබෝධ කරගත්ත ධර්මය ගැන හිතලා ඊළඟට මිනිසු ගැන හිතනවා. ආලයාරාමාකෝ පනායම් පජා ආලේ රතා ආලේ සමුදිතා ආලේ රාමාය කෝපන පජාය ආලේ රතාය ආලේ සමුද්දිතාය සම්මුදිතාය දුද්ද සංගිදන්ඨානං යද්දං දප්පච්චේතා පටිච්ච සමුප්පාදේ. මම මේ ටික අවබෝධ කරගත්තා. හැබැයි මේ මිනිසුන්ට මේක අමාරුයි. මිනිසුන්ට මේක තේරෙන්නේ නැහැ. ඇයි? මිනිස්සු ඇවිල්ලා මේ ආලේ රාමා කියලා කියන්නේ මිනිස්සු මේ පංචකාම සම්පත්තීන්ට ඇලිලා ඒ වගේ තිබෙනා පංචකාම ගුණයේම ඇලිලා බැඳිලා ඒකට ගිජු වෙලා ඒකට ගැට ගැහිලා ඉන්නේ. ඒ වගේ හිතක් තියෙන එක්කෙනෙකුට මේක කියලා දෙනවා කියන එක ඒක ලේසි නෑ. මේ පටිච්ච සමුප්පාදයේ ඒක නිසා හරි අමාරුයි දුෂ්කරයි ඒ අයට. ඔන්න ඔය විදිහට හිතනකොට නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නවා කියන එක සාමාන්‍ය මිනිසෙකුට ලේසි නෑ. උන්වහන්සේ හිතනවා දැන් මම මේ අවබෝධ කරගත්ත දේ අනිත් අයට කියන්න ගියොත් එහෙම මටත් ඒක හරිය තෙහෙට්ටුවක් මටත් මහන්සියක් අනිත් අයට ඒක තේරෙන්නේ නැහැ. මටත් ඒක මහා තෙහෙට්ටුවක්. මටත් වෙහෙසක්. එහෙම හිතනකොට උන්වහන්සේට මෙහෙම මේ නිකන් ගාතාවක් හිතේ ගිහිලා තියෙනවා මෙහෙම. ඒක තමයි කිච්චේන මේ අධිගතං හලන්දානි ප්‍රකාශිතුම් රාග දෝෂ පරේතේ නායන් ධම්මෝ සුසම්බුදු. උන්වහන්සේට ගාතාවක් නිකන් හිතින් නිකන් කවි පදයක් වගේ ගාථා පේලි දෙක තුනක් ගිහිලා තියෙනවා. පටිසෝතගාමින් නිපුණං ගම්බීරං දුද්ද සංගනුම් රාගරත්තාන දක්ඛින්ති තමුක්ඛන්දීනාවටං කිච්චේන මේ අධිගතං හලන්දානි ප්‍රකාශිතු. බොහෝ අමාරුවෙන් දුකසේ බොහෝ මහන්සියෙන් හොයාගත්තා උදේ මේක කියන්න ගියොත් අනේ මොකද කියලා අනේ මේකෙන් කමක් නැහැ. රාග දෝෂ පරිතේ හිතා නායන් ධම්මෝ සුසම්බුදු. මේ කෙලෙසුන්ගෙන් රාග දෝෂ ආදී කෙලෙස්යන්ගෙන් මේ ගහන වෙලා ඇලිලා පිරීලා ඉන්නා වූ හිත්වලට මිනිසුන්ට මේක තේරෙන්නේ නැහැ. පටිසෝතගාමි නිපුණං ගම්බීරං දුද්ද සංගන මේ පටිසෝතගාමි මාර්ගයේ යන්නේ හරි අමාරුයි. අනිත් එක මේක ගැඹීර වූ තේරුම් ගන්නට අමාරු ධර්මයක්. රාගතත්තාන දක්කින්ති රාගෙන් රත් වී හිටියනා වූ අයට මේක දැක ගන්නට බෑ. තමුක්ඛන්දේනාවටන් මෝහයෙන් මුලා වෙච්ච මිනිසුන්ට මේක තේරෙන්නේ නැහැ. දැන් මෙහෙම හිතනකොට හොඳට හිතන්න මේ. බුදුරජාණන් වහන්සේ කරුණු කීයක් ගැන හිතුවද?
කරුණු දෙකක් ගැන හිතනවා. එකක් තමයි උන්වහන්සේ අවබෝධ කරගත්ත ගාම්භීර සූක්ෂම ප්‍රණීත සාන්ත ධර්මය. නිර්වාණ ධර්මයේ නිකන් මෙහෙම හිතනද අපිට මේ ධර්මය අමාරුයිද ලේසියිද? මෙච්චර මේ දේශනා කළා තියෙනවා. අපිට ත්‍රිපිටකයක් තියෙනවනේ. අපිට ත්‍රිපිටකයක් තියෙනවා. බුද්ධ ජයන්තිය තියෙනවා. ඊට පස්සේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා. දේශකයෝ හරියට ඉන්නවා. බුදුරජාණන් වහන්සේටත් වඩා අය දන්නවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේට වැඩදුනා නම් ඒක හරි ගස්සන්න තරම් දැන් මේ ඉන්නවා. දැන් ත්‍රිපිටකයක් තියෙන එහෙමයි නේ අදින්නේ. නේද? ඊළඟට බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ත්‍රිපිටකයක් තිබුණාද? පොතක්වත් තිබුණාද? කවුරුවත් මේ බණ කියන්න හිටියද? කවුරුවත් නැහැ. අපිට වගේද බුදුරජාණන් වහන්සේ? අපිට අද බෞද්ධයෝ ඉන්නවා. ඉන්ටර්නෙට් එක තියෙනවා. කියන්න කට්ටිය ඉන්නවා. පොත්පත් හරියට ගොඩක් තියෙනවා. පුස්තකාල වල තියෙනවා. භාෂාවල් නොඑක් ඒ වගේ දේශනා කරන්න ඉන්නවා. බුදුරජාණන් වහන්සේට මොකක්වත්ම නැහැ. ත්‍රිපිටකයකුත් ඒ වෙලාවේ තිබ්බේ නැහැ. මොකක්වත්ම නැහැ. උන්වහන්සේ මිනිස්සු ගැන හිතනවා. දැන් අපි වෙනත් ජාතිකයෙකුට වෙනත් ආගමිකයෙක් ඉන්න එක්කෙනෙකුට වෙනත් ඇදහිලියක ඉන්න එක්කෙනෙකුට දිහා බණක් කියන්න ගියාන් පස්සේ අපිට ගොඩාක් හිතන්න වෙනවනේ. දැන් ශ්‍රී ලාංකික මේ බෞද්ධ පිරිසට බණ කියන්න ගියාන් පස්සේ ලේසියිනේ බුද්ධ දන්නවා. පොඩි කාලේ ඉඳලාම අම්මලා තාත්තලා කියලා දීලා තියෙනවා බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ ගාථා ටික දන්නවා. එහෙම හින්දා ටිකක් අර වචන ටිකකින් හරි ඒක ගැඹීර தත්ත්වයේ තේරුනේ නැතත් ඒ ටික හරි නිකන් අල්ලලා දෙන්න පුළුවන් ගැළපිලානේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ පහළ වෙනකොට බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ කවුරුවත් දන්නේ නැහැ. ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ සංඝං සරණං ගච්ඡාමි කියන්නේ කවුරුවත් දන්නේ නැහැ. අපි දන්නවනේ නේද? කවුරුවත් මේ දෙන හිටියේ නැහැ. එතකොට උන්වහන්සේ දකින්නේ අර ගම්මානවල එදිනෙදා අර ගොවිපළවල් වලට යන උන්වහන්සේ අර මේ පින්ඩපාතේ යනකොට ඔය මිනිස්සු වැඩපළවල් කරනකොට ඒ දකින මිනිස්සුනි කුඹුරු කරගෙන ඊට පස්සේ යාග හෝම කරගෙන ඉන්න කට්ටියනේ දකින්නේ. ඉතින් ඒ වගේ පිරිසකට මේක කියන්න ගියොත් එහෙම ඔය මිනිස්සුන්ට තේරෙයිද මේක? ඔය මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. හැබැයි ඒකේ අපිත් ඉන්ක්ලූඩ්. ඉතින් මෙහෙම හිතනකොට මිනිස්සු ගැන හිතනවා, අවබෝධ කරගත්ත ධර්මයේ ගැන හිතනවා. ප්‍රණීත වූ ශාන්ත වූ නිර්වාණ ධාතුව ගැන හිතනවා. ඊළඟට මේ මිනිස්සු ගැන හිතනවා. මේ මිනිස්සුන්ට උන්වහන්සේට මේ දෙපැත්ත දානට අවබෝධ කරගත්ත ධර්මයේ දිහා බලනකොට මේ ගමේ රටේ පළාතේ ඉන්න මිනිස්සු ටික කරන වැඩ ටික දැක්කම මේක දැන් දෙපැත්තක්නේ. කොහොමද මේ ශාන්ත වූ ධර්මය මේ මිනිස්සුන්ට කියලා දෙන්නේ? කියලා දෙන්නේ මාධ්‍ය තමන් වහන්සේ කරුණු තුනක් නේද උට අවබෝධ කරගත්ත ධර්මයේ එකක් මිනිස්සු එකක් කොටසක් ඒක සම්බන්ධීකරන කවුද? තමන් වහන්සේ. උන්වහන්සේ කල්පනා කරගෙන යනකොට හිතනවා මේකනම් ලේසි පහසු වැඩක් නෙවෙයි. මේ අය ඔක්කොම කෙලෙසුන්ගෙන් පිරීලා, කෙලෙසුන්ගෙන් බර වෙලා, කෙලෙසුන්ගෙන් ආකුල විවාකුල වෙලා ඉන්නවා. මේ වගේ කෙනෙකුට කොහොමද මේ ශාන්ත ධර්මයේ තේරෙන්නේ? දැන් සාමාන්‍ය තේරෙන සමහරවිට ධානයක් කියන්න බෑනේ. ධානයේ මේ සමහර තරක වලින් ධාන ගන්න යනවා. මගෙන් අහනවා ස්වාමීන් වහන්සේ මේ ප්‍රථම ධානය ආව කොහොමද සන්න? ප්‍රථම ධානය ආවොත් කොහොමද? ඒ කියන්නේ මේ කොහොමද ඔක දැනින්නේ? ප්‍රථම ධානය ආවම කොහොමද නිකන් ඇස් දෙක පියාගෙන කොහොමද දැන් එයා අර ටිකක් කරුණ ටිකක් දාලා පාංගඩියක් වගේ හදාගන්න නියන්නේ අර. දැන් ඒක හදාගන්න දැන් මම කිව්වොත් එහෙම වෙන්නේ මේ විදිහටයි කියලා විතක්ක ਵਿਚාර දැන් ඔගේ මිනිස්සු දන්නේ මෙහෙමනේ. මොකද්ද මහත්තයා කියන්න බලන්න මේ ප්‍රථම ධානය කියන්නේ මොකද්ද? කියන්න බලන්න ඇත්තටම කියන්න. විතක්ක, විචාර,
ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ඔය මොනවද? ධ්‍යාන. ඕවා ධ්‍යාන අංග. ධ්‍යාන කියන්නේ මොකක්ද? කොහොමද මොකටද විතක්කේ? මොකටද ਵਿਚාරේ? මොකටද ප්‍රීතිය? අන්න ඒ වගේ අර දැන් තේරෙනවනේ ඕක දැන් බණ අහලා හින්දා යන්තම් එහෙම මෙහෙන් ගලපගෙන යන්තම් මේ ගොඩ දාගන්න පුළුවන්. හැබැයි මේවා අහගෙන හිතනවා. මේවා අහගෙන හිතේ නිර්මාණය කරනවා. එහෙම හදාගන්න යනවා සමහරව. දැන් පොඩි ප්‍රාථමික දේවල්. ඔහොම තියෙද්දී ඒකක්වත් තේරෙන්නේ නැතුව හරියාකාරව කොහොමද මේ ඊටත් වඩා ගැඹීරව සියුම්ව කිඳා බහගෙන ගියාව නිර්වාණ ධාතුවක් එයාට තේරෙන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මෙහෙම ඉතිහ මේ බික්කවේ පටිසංචික්කතු මෙන්න මේ විදිහට කරුණු කාරණා හිතාගෙන යනකොට අපසුක්කතාය චිත්තං නමති මට මේ නිකක් මන්දෝත්සාහ ගතියක් ඇති වුණා කියලා කියනවා. ඒ කියන්නේ උත්සුක භාවය කියන්නේ උද්‍යෝගිමත් භාවය අඩු වුණා කියලා කියනවා. මොකටද? මේ අයට ධර්ම දේශනා කරන්න ගියන් පස්සේ මෙයාට කොහොමද මේක තේරුම් ගන්න කියලා ධර්ම දේශනාවට හිත නැමෙන්නේ නැහැ. ඒ කියන්නේ අමාරුකම. දැන් දැන් තියෙනවානේ මේ ඔය ගණිත ශාස්ත්‍රයේ උගන්වන සයන්ස් එහෙම උගන්වනවානේ. එහෙම උගන්වන්න ගියාන් පස්සේ ඔය ඉන්නවනේ මේ ළමයි ඉන්නවනේ මන්ද බුද්ධික. ඒ වගේ සෙට් එකක් සාමාන්‍ය මන්ද බුද්ධික ළමයි 10 දෙනෙක් විතර දීලා ඒගොල්ලන්ට මොකක්ද අර මේ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ තියරිය කියලා දෙන්නේ කියලා කාට හරි බාර දුන්නොත් එහෙම. කොහොමද ඒක කරන්නේ? හිතනවද පුළුවන්ද බැරිද? මාස 3ක්වත් උත්සාහ කරා. ඒත් බැරි. ඊටත් අමාරු මේක. ඒ වගේ ඉතින් උන්වහන්සේට එහෙම හිතනකොට උත්සාහ මේ මිනිස්සු දන්නවනේ මිනිස්සුන්ගේ හිතෙන් පැතුම් කරන දේවල් දකිනකොට උන්වහන්සේට ඒක මේ මන්ද උත්සාහය ගතියක් ඇති වුණා කියලා. ඔන්න ඔය වෙලාවේදී තමයි අතකෝ භික්ඛවේ බ්‍රහ්මනෝ සහම්පතිස්ස මම චේතසා චේතෝ පරිවිතක්ක මඤ්ඤාය ඒතද හොසි. සහම්පති බ්‍රහ්ම රාජයා හරියට මෙහෙට මීටරේ දාගෙන තමයි ඉන්නේ. හේතුව බුදුරජාණන් වහන්සේ බුදු වෙනකල් දෙවි දේවතාවෝ බ්‍රහ්ම රාජවරු බලාගෙන හිටියා. අනිත් කාරණේ තමයි ඔය සහම්පති බ්‍රහ්ම රාජයා ඇවිල්ලා මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ ස්වාමින් වහන්සේ නම සහක කියලා. ඒ සහක කියන ස්වාමින් වහන්සේ මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ බොහොම භාවනා කළා කොහොමද ප්‍රථම ධානය හොඳට වඩා ගත්තා. ප්‍රථම ධානයේ වඩනකොට ප්‍රථම ධානයේ තිබෙනවා සමහර අයට ප්‍රථම ධානයේ හරි බ්‍රයිට්. සමහරුන්ට ධානයේ තිබෙනවා වාඩිලා ඔය විනාඩි 2-3ක් ඉන්නකොට තියෙනවා ඊට පස්සේ අපෝ වෙනවා. සමහර අයට තියෙනවා ඒකේ තියෙනවා සමහරුන්ට ධානයේ ආවන් පස්සේ ඒ තරම් කලෙලියක් නැහැ. හරි ඩාකි ගතියක් තියෙනවා. නිකන් බ්ලූයි ඩාකි ගතියක් තියෙනවා. ඒ කියන්නේ බ්‍රයිට් නැහැ. සමහර අයට තිබෙනවා ටිකක් අර මේ හොඳට මධ්‍යම ප්‍රමාණයෙන් හොඳට මේ ප්‍රීතිය සැපේ එහෙම තියෙන ගතියක් තියෙනවා. හොඳටම වැඩුවට පස්සේ එයාට තියෙනවා හොඳට පිරිච්ච ඉතිරිච්ච හොඳ මහා ආනුභාව සම්පන්න ගතියක්. ඉතින් ඔය හින්දා තමයි ඔය ලාවට වඩනවා ධාන මධ්‍යම මට්ටමට වඩනවා ධාන හොඳට පිරිච්ච මට්ටමට වඩනවා ධාන. ඔය නිසා තමයි ඔය ඒ බ්‍රහ්ම කියන්නේ ධානයේ ඔය මට්ටම් වලට වඩන හින්දා තමයි
ඔය ප්‍රථම ධානයක් හදාගෙන බ්‍රහ්ම ලෝකේ යන්නේ කෙනා ස්ථාන 3කට යන්නේ. ප්‍රථම ධානයේ එකයි. හැබැයි වඩලා තිබෙන්නේ එක විදිහටයි. ඒ කියන්නේ සමහර අය නිකන් ඔය සතියකට විතර සැරයක් ගිහිල්ලා නිකන් වාඩි වෙලා පොඩි ඩිංගක් ඉතින් වල විනාඩි 5ක් 10ක් එතකොට ටිකක් ඔය එනවා අපෝ වෙලා යනවා. තව එක්කෙනෙක් ඉතින් නිතර වඩනවා. සමහර කෙනෙක් හොඳට වඩනවා. ඒක නිසා බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්මය කියලා ස්ථාන 3ක් තියෙනවා. මේක ප්‍රථම ධානය බ්‍රහ්ම ලෝක. තුනම ප්‍රථම ධානය බ්‍රහ්ම ලෝක. මේ ප්‍රථම ධානයේ බ්‍රහ්ම ලෝකෙට යනකොට ඔය විදිහට තමයි යන්නේ. දැන් අපි ප්ලේන් එකක යනකොට ප්ලේන් එකෙත් තියෙනවනේ ෆස්ට් ක්ලාස් තියෙනවා, බිස්නස් තියෙනවා, අනිත් එක තියෙනවා මොකද්ද ලස්සන නමක් එකට තියෙන්නේ. ඒකට කියන මොකද්ද? ඉකොනොමි කියලා කියනවා. ඉකොනොමි කියනවා. ඉකොනොමි එකේ තියෙන සීට්. එතකොට බිස්නස් එකේ තියෙන්නේ සීට්. ෆස්ට් ක්ලාස් එකේ තියෙන්නේ ඇඳක්. සීට් එක වගේ ඇඳක් තියෙනවා. සෙකන්ඩ් ක්ලාස් එකේ තියෙන්නේ ඇඳක් කරන්න පුළුවන් සීට් එකක්. එහෙමනේ තියෙන්නේ. ඔය වගේ දැන් හැබැයි ඔක්කොම යන්නේ මොකේද? ඔය ක්ලාස් 3ම තියෙන්නේ මොකේද? එක ප්ලේන් එක ඇතුලේ. එක ප්ලේන් එකේ. ඒ වගේ බ්‍රහ්ම ලෝකේ තියෙනවා එක තලයක ඔය වගේ සීට්ස් වර්ග 30ක් තියෙනවද? 3ක් තියෙනවා. එතකොට මේ මහා බ්‍රහ්මයා මොන සීට් එකේ ගිහිලා තියෙන්නේ? ෆස්ට් ක්ලාස්. ඒක නිසා සාම්පති බ්‍රහ්ම රාජයා ඇවිල්ලා ෆස්ට් ක්ලාස් එකේ. එයා හොඳට ඒ ස්වාමීන් වහන්සේ නමක් නේ. හොඳට වඩලා තියෙනවා. දෙක මෙතන මහා බ්‍රහ්මයා කියන්නේ සාම්පති බ්‍රහ්මයා. ඔව්. ඒ කියන්නේ පරණ නමනේ. මහා බ්‍රහ්ම කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකයේ නම. සාම්පති බ්‍රහ්ම කියලා කියන්නේ පරණ නම. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේගේ නමනේ. ඔය සාමාන්‍යයෙන් දැන් මෙහෙමයි. දැන් අපි මෙහෙම දැම්ම නමක් වෙනස් කරගන්නවා නම් වෙනස් කරගන්න මේ දිව්‍ය ලෝකයට යන්නේ මෙහි දාපු මේ රෙජිස්ටරේ තමයි. එහෙම තමයි. දැන් ඒක එහෙමයි. දැන් අපි හිතමු මේ දැන් විජේවර්ධන මහත්තයා. දැන් යනවා. විජේවර්ධන මහත්තයා දැන් අපි තුසිත දීලෝගේ කෙලින් මෙහි විජේවර්ධන තමයි. ආයේ සන්තුසිත අරව කතා මේ මෙහි දැන්. මෙහි දැන් කරගන්න එකක් මෙහි දාගෙන යන. ඒ සහක කියන ස්වාමීන් වහන්සේ සහක කියන හාමුදුරන්ගේ සහක කියන නම තමයි බ්‍රහ්ම ලෝකේ ගිහිල්ලත් පාවිච්චි කරේ. සමහර වෙලාවට කෙනෙකුට තියෙනවා පොඩි ඒත් පරණ නම් භාවිතා කරපු නම. ඉතින් අර බිම්බිසාර රජතුමාගේ නම වෙනස් වෙලා තිබෙනවා. එතන ආවේ මේ ජනවසබ කියන නමෙන්. ඒකටත් හේතුවක් තිබුණා. මිනිස්සු ජනයාට ප්‍රියමනාප වෙච්ච ගතියක් තිබිච්ච හින්දා තමයි ජනවසබ කියන නම ඇදලා තිබෙන්නේ. නැත්තම් අනිත් අයට මෙහෙන් යන නමම තමයි වැටෙන්නේ. ඉතින් ඒක හින්දා කල්පනා වෙන්න. ඉතින් මේ සහම්පති බ්‍රහ්ම රාජයා ඔය විදිහට මේ කලබල වුණා. ඇයි? කලබල වුණේ බෝධිසත්වයන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ හිත එදම බල හිටියා. මේ දැන් බණ කියන්ට අකමැති ගතියක් වේගන යනවා කියලා ඒ සහම්පති බ්‍රහ්ම රාජයාට දැනුණා. ඒ වෙලාවේදී සහම්පති බ්‍රහ්ම රාජයාට හිතනවා මේ ලෝකේ විනාශ වෙනවා. නාස්තිපතබෝ ලෝකෝ. මේ ලෝකේ විනාශ වෙන්න යන්නේ දැන්. විනාශතිපතබෝ ලෝකෝ. මේක නම් මේ විනාශයි. අර කියන්නේ අපි දැන් මහා විනාශයක් වෙන්න යන්නේ අපෝ කියලා මෙයා කලබල වුණා. යත්‍රිනාම තථාගතස්ස අරහතු සම්මා සම්බුද්දා සප්පුසුක්කතාය චිත්තං නමති.
ලෞතර බුදුරජාණන් වහන්සේ නමකටත් ධර්ම දේශනා කරන්න බෑ කියලා හිත ඇති වෙන්නේ නැත්නම් උද්‍යෝගයක් ඇති වෙන්නේ නැත්නම් මේක නම් හරීම සෝචනීය දෙයක්. ඉතින් මේ බ්‍රහ්මා සහම්පති සයතාපි නාම බලවා පුරිසෝ සම්මිඤ්ඤතං වා බාහං පසාරේ පසාරිතං වා බාහං සංවේය. ඊළඟට හකුලපු අතක් දිගාරින්නා වගේ දිගාරපු අතක් හකුලන්නා හා සමාන වේගයකින් මේ දැන් ඒ සහම්පති බ්‍රහ්ම රාජයා එහි අතුරුදහන් වෙලා බ්‍රහ්ම ලෝකේ අන්තර්හිතෝ එහි අතුරුදහන් වෙලා මම පුරතෝ පාතුරු හොසි මගේ ඉස්සරහා පහළ වුණා කියලා උන්වහන්සේ සඳහන් කරනවා. දැන් මෙන්න මේ ටික මෙන්න මෙතන තව කාරණයක් කියනවා. මේ බ්‍රහ්ම ලෝකයට ඇති දුර මේකත් කියලා ඉන්නවද නැත්නම් ස්කිප් කරනවද? ඔව්. දැන් ඊට වේගෙන් මේ බ්‍රහ්ම රාජයා මනුස්ස ලෝකයට ආවා. මනුස්ස ලෝකයට ඇවිල්ලා අතකෝ භික්කවේ බ්‍රහ්මා සහම්පති ඒකංසං උත්තරා සංඝං කරිත්වා යේනාහං තේනංජලෙන් පනාමෙත්වා මං ඒතදෝච. ඇත්තට බ්‍රහ්මයෝ රෙදිය දෙනවද? තියෙනවා. දිව්‍ය සලුනේ බ්‍රහ්ම සලු තියෙනවා. උත්තරා සංඝං ඒකං සංකරිත ඒකං සං උත්තරා සංඝං කරිත්වා. මේ උත්තරා සංඝ උතුරු සලුව එක පැත්තකට දාන තේන අන්දිනින් පනාමෙක දෙක එකතු කරගෙන මට මෙන්න මෙහෙම කිව්වා. දේශීතු බන්තේ භගවා ධම්මං භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන සීක්වා. දේශීතු සුගතෝ ධම්මං සුගතයන් වහන්සේ බණ දේශනා කරන සීක්වා. සම්ති සත්තා අපරජක ජාතික කෙලස් අඩු සත්වයෝ ඉන්නවා. අපරජක ජාතික කෙලස් අඩු සත්වයෝ ඉන්නවා. අසවනතා ධම්මස පරිහයන්ති. ඒ ඇයිට වෙන්නේ මොකද්ද? බණහන්ට නැති වුණොත් එහෙම නිකන් පිරිහිලා යනවා. භවිසන්ති ධම්මස අඤ්ඤාතාරෝ. අනාගතයේදී ධර්මය අවබෝධ කරගන්නා වූ අය ඇති වෙනවා. ඉදමෝච භික්කවේ බ්‍රහ්මා සහම්පති බ්‍රහ්ම රාජයා මේක කියලා ඊට පස්සේ කියනවා ඉදන් වත් අතහපරං හේත දෝච. මෙහෙම කියලා තවත් විදිහකට කියනවා. පාතුර හෝසි මගදීසු පුබ්බේ ධම්මෝ අසුද්ධෝ සමලේහි චින්තිතෝ අවාපුරේතං අමතස්ස ద్వාරං සුනන්තු ධම්මං විමලේන බුද්ධං. ඊළඟට මේ ඉස්සර කාලේ පාතුර හෝසි මගදීසු පුබ්බේ ධම්මෝ අසුද්ධෝ සමලේහි චින්තිතෝ. මේ මගදීසු කියලා කියන්නේ ලංකාවේ නෙවෙයි. තේරුණාද? මේ බ්‍රහ්ම සහම්පති බ්‍රහ්ම රාජයා කියනවා. සහම්පති බ්‍රහ්ම රාජයා තමයි මේ කතාව කියන්නේ. පාතුර හෝසි මගදේශ පුබ්බේ ඉස්සර කාලේ මේ මගධ පුරවරයේ මගධ රාජධානියේ පහළ වුණා මේ ගුරුවරු ධම්මෝ අසුද්ධෝ සමලේහි චින්තිතෝ. කෙලස් සිත් වලින් කෙලස් මලින් බැඳුණු සිත් වලින් අසුද්ධ ධර්මයේ කියලා දීපු අය පහළ වුණා. ඒ වගේ ධර්මයක් ආවා. අවාපුරේතං අමතස ධාරං සුනන්තු ධම්මං විමලේන බුද්ධං. ඉතින් ඒ වගේ නෙවෙයි. අසුද්ධ ධර්මයක් නෙවෙයි මේක. ඊ타ත්ම පිරිසුදු ධර්මයක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා කරනසේක්වා ධම්පුරේට දොර විවර කරනසේක්වා මේක අහන අය ඉන්නවා. සීලේ යථා පබ්බත මුද්ධ නිට්ඨිතෝ යථාපි පස්සේ ජනතං සමන්තතෝ. කන්දක් උඩට නැග්ගයන් පස්සේ සීලේ යථා පබ්බත මුද්ධ නිට්ඨිතෝ. යම්කිසි කෙනෙක් කන්දක් උඩට පර්වතයක් උඩට නැග්ගම යථාපි පස්සේ ජනතං සමන්තතෝ. මේ වටපිටාවේ ඉන්න පහත ඉන්න මිනිස්සු හොඳට පේනවා. ඇත්තට හැබෑවට එහෙමද? අර මේ මවුන්ට් වෙලින්ටන්
කන්දට යනවනේ. ඒතර ගිහිල්ලා බලනකොට පල්ලෙහා පේනවනේ අර යන මිනිසු වාහන යන හොඳට පේනවනේ. තතූපමන් ධම්මමයන් සුමේධ පාසාද මාරුවේ සමන්ත චක්කු. ආන්න ඒ වගේ මම ඒකට උපමා කරනවා මේ සුමේධයන් වහන්සේ අන්න ඒ වගේ මේ ධම්මපාසාදයට නැගලා සමන්ත චක්කු වටපිටා බලන්නා වූ ඇස් තියෙන වහන්සේ මේ ධර්ම දේශනා කරන්න. ශෝකාව තින්නං ජනත මපේත ශෝකෝ අවෙක්ඛසු ජාති ජරා විපද. ඒ කියන්නේ ශෝකාවේ ශෝකයෙන් පීඩිත වෙච්ච අයට ඒක නැති කරගන්නට පිහිට වෙන්න. උට්ටි හිවීර විජිත සංගාම සත්තවාහ අන විවර ලෝකේ දේසසු භගවා ධම්මං අඤ්ඤාතාරු භවිෂති. තථාගතයන් වහන්සේ වීරයන් වහන්සේ නැගිටලා ලෝකයට ධර්ම දේශනා කරන සේක්වා අනාගතයේදී ලෝකයේ ධර්මය අවබෝධ කරගන්නවයි ඉන්නවා කියලා දැන් මේ කතාව කියන්නේ කවුද? සහම්පති බ්‍රහ්ම රාජයා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා කියලා. මෙහෙම කිව්වට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේට අර කතාව කිව්ව හින්දා කරුණාවක්, දයාවක්, මෛත්‍රියක් ඇති වෙනවා. හොඳයි. ඊළඟට මම මේ ටික කියන්න කලින් මේ ගොඩක් තියෙනවා. මම තව කරුණු ටිකක් කියලා දෙන්නම් මේ පිටුන්ට මේකේ. ඔය බ්‍රහ්මයාගේ ආරාධනාව බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනා කරන්නට. ඊළඟට තවත් කාරණයක් මේ පිටුන්ට මේ අවස්ථාවේදී පොඩි මතක් කිරීමක් කරලා දෙන්න ඕනේ. මේකට පරිබාහිරව මේක දැනගෙන ඉන්න. අපි මේ පින්වතුන් මෙහි ඉඳලා කිලෝමීටර් කීයක් තියෙනවද මේ නෑ මෙහෙට ඕක්ලන්ඩ් සිටි එකට 20 kilometers 13ක් විතර තියෙනවා. කිලෝමීටර් 13ක් විතර. සාමාන්‍ය කොච්චර වෙලාවක් යනවා? 20 minutes විතර. එතකොට මෙහි ඉඳලා වෙලින්ටන් කොච්චරක් තියෙනවද? ඕක්ලන්ඩ් වෙලින්ටන් 800ක් තියෙනවා. 800ට වැඩිම නේ? 1000 ඒ වෙන්න ඕනේ. කෝච්චි යනකොටත් පැය 11කට වැඩි යනවා. ඉතින් මේක අතිරේකයක්. මේක මම කියලා දෙන්නේ මේ කාරණයක් ඉදිරිපත් වෙච්ච නිසා. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මනුස්ස ලෝකේ. බණ දේශනා කරන්නට ආරාධනාව එන්නේ බ්‍රහ්ම ලෝකේ. කවුරුත් මිනිස්සෙක් එතන සේනානි ගමේ හිටපු එක්කෙනා කවුරු හරි එහෙම නැත්නම් වෙන කවුරුත් ගිහිලා ආරාධනා කරේ නැහැ. මේක බ්‍රහ්මයා මහා බ්‍රහ්මයා තමයි ඇවිල්ලා ආරාධනා කරන්නේ. ඒක ධර්ම ස්වභාවයක්. ගෞරවාන්විතව ආරාධනාවක් තියෙන්න ඕනේ. ඉතින් මේ එක අවස්ථාවකදී මිලිඳු රජතුමා නාගසේන ස්වාමීන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ මෙහි ඉඳලා බ්‍රහ්ම ලෝකයට කොච්චර දුරද කියලා. කීව දූරෝ ඊතෝ බ්‍රහ්ම ලෝකෝති. ස්වාමීනි නාගසේනයන් වහන්සේ මනුස්ස ලෝකයේ ඉඳලා බ්‍රහ්ම ලෝකයට කොච්චර දුරයිද? මේ පින්වතුන් හිතන්නේ මෙහි ඉඳලා ඕක්ලන්ඩ් ඔටාහෝ මෙහි පන්සලේ ඉඳලා ශ්‍රී ලංකාරාමේ ඉඳලා මේ ඕක්ලන්ඩ් සිටි එකට යන්න බලාගන්න එක ඊළඟට හැමිල්ටන් යන්න දුර බලාගන්න එක සහ මම නම් විශේෂයෙන් දැනගන්න ඕනේ වෙලින්ටන් වලට යන්න දුර. ඉතින් මේකද මේකත් වටිනවද? බ්‍රහ්ම ලෝකයට යන කතාව මේ දුර දැන ගැනීම වටිනවද? ඒ වටිනවයි කියලා නිකන් දැනගන්න එක හොඳයි කියලා එහෙම හිතනවා නම් අපි ඒක යන්න නැත්තම් ස්කිප් කරමු. ඈ? ඒක දැනගන්න ඕනේ ස්වාමීනි. අසෝක මහත්තයා මොකද කියන්නේ? ඈ? අනවශ්‍යයි කියලා කියනවා. අසෝක මහත්තයා අනවශ්‍යයි කියලා කියන්නේ හිත යන්නේ නැහැ. ඒක නිසා
මේ අනිත් අය කවුද කැමති කට්ටිය? යන්න කියන එක නෙවෙයි. මේ කියන්නේ මෙහෙමයි. මේ බ්‍රහ්ම ලෝකයට දුර කියලා දෙන්නේ එහි යන්න කියන එක නෙවෙයි. මේ වරදවා තේරුම් ගන්න එපා. මේක ධර්ම කාරණයක් තේරුම් ගැනීමටයි මේ කියලා දෙන්නේ. දැන් ආපු විදිහ කියලා දෙනවනේ. අහුම්කම් දෙන්න. ආපු විදිහ කියලා දැන් බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මයා කොහොමද ආවේ? දිගහැරපු අත හකුලව ගන්නා හා වේගයකින් හකුලව ගත්ත අත දිගහැරෙන තරම් වේගයකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ තමයි මේ ටයිම් එක. දැන් අපි කියන්නේ 5 minutes කියලානේ කියන්නේ. අපි කියන්නේ මේ 25 minutes 5 minutes කොහොමද දැන් කිලෝමීටර්ස් ගන්න ටයිමින් තියන්නේ. දැන් ඒ කාලේ දැන් යම් කිසි විදිහකින්වත් එහෙ කියලා දෙවන නම් ඒ මෙහෙම මෙච්චරයි කියලා ඒක ටිකක් ප්‍රශ්නයක් නේ. දැන් හැතපුම් පාවිච්චි කරා දැන් කිලෝමීටර්ස් නියන්නේ නේද? දැන් යොදුන් තිබුණා, ගව් තිබුණා, හැතපුම් තිබුණා, දැන් කිලෝමීටර්ස්. තව ඉස්සරහදී මොන වෙයිද දන්නේ දැන් හැබැයි නමුත් කිලෝමීටර් වලින් හරි කොහොම හරි එන ගාන කියලා දුන්නේ අතේ අත දිග හරින තරම් වේගයකින් නැත්නම් දිග අත හකුලවා ගන්න තරම් වේගයකින්. ඉතින් මේක දැනගෙන තියාගන්න. ඉතින් ඒ රජ්ජුරුවන්ටත් ඕන හින්දානේ ඒක දැනගන්න ඒක දැනගත යුතුයිනේ. කොච්චර දුර ඉඳලාද ආවේ කියලා. ඒක නිසා මේක වටිනවා. පුත්‍රජාන වහන්සේ ලෝකවිදුනේ ලෝකේ දැනගත්තා. ඉතින් මේ කාරණය නාගසේන ස්වාමීන් වහන්සේගෙන් ඇහුවන් පස්සේ කොච්චර දුරද ස්වාමීනි මෙහි ඉඳලා බ්‍රහ්ම ලෝකයට කිව්වන් පස්සේ දූරෝකෝ මහරජිතෝ බ්‍රහ්ම ලෝකෝ මහරජ මෙහි ඉඳලා බ්‍රහ්ම ලෝකයට දුර කූටාගාර මත්තා සිලා කූටාගාර මත්තා සිලා මේක මතක තියාගන්න. කූටාගාරයක් තරම් කූටාගාරයක් ප්‍රමාණ ශිලා කියන්නේ පර්වතයක්. කියන්නේ පර්වතයක් කන්දක්. මේ ඒක ඇවිල්ලා ඒ කාලේට තිබිච්ච මේ අපි කියන්නේ කුළු ගෙයක් තරම් මහා ගල් ගෙඩියක් කියන එකේ කූටාගාර මත්තා ශිලා. තම්හා පතිතා එහිඳලා අතාරිනවා. තම්හා කියලා කියන්නේ එහි සිට පතිතා අතාරිනවා. ඊළඟට තම්හා පතිතා අහෝරත්තේන. අහෝරත්ත කියලා කියන්නේ එක දවසක්. පාලි භාෂාව අපිට උගන්වපු ස්වාමීන් වහන්සේලාට පින් සිද්ධ වේවා. අහෝරත්තේන කියලා කියන්නේ එක දවසකින් දවල් කාලයයි රාත්‍රී කාලයයි කියන අහෝරත්ත කියලා කියන්නේ. දිවා කාලයයි රාත්‍රී කාලයයි දෙකම එකට ගුණාම පස්සේ මොකද කියන්නේ? අන්න ඒකට තමයි අහෝරත්ත කියලා කියන්නේ. මේ දවස කියන එක නෙවෙයි. දවස කියන එක කියලා තියෙන්නේ අනිත් විදිහකට. රෑදාවලයකින් කියන එක. එනවා මේ මෙච්චර ප්‍රමාණයක් වෙනවා. යොදුන් කීයක් වෙනවද? යොදුන් කීයක් වෙනවද? යොදුන් 48000ක් වෙනවා. මේ පර්වතය මේ ගල් කුළුව මේක තමයි පර්වතේ. මේ ගල් කුල එහෙන් අතහැරියන් පස්සේ බ්‍රහ්ම ලෝකෙන් කොච්චරක් එනවද පල්ලෙහාට?
දවසකට යොදුන් 48000ක් එනවා. යොදුන් 48000 එක දවසකට එනවා. එතකොට දවසකට යොදුන් 48000 ගානේ මාස 4ක් එනවා. හිතලා බලන්න චතුයි මාසේ කාටද ගණන් පුළුවන්? කවුද මැත්ස් කරපු කෙනෙක් කියන්නේ මේකේ? කවුරුවත්ම නැද්ද? දෙන්නෙක් ඉන්නවා. accounts කරන කවුද? හරි. යොදුන් 48000යි. යොදුන් 48000 වැඩි කරවන්න ඕනේ කීයෙන්ද? 120න්. කියන්නේ මාස 30 හතරක් නෙනවනේ. එතකොට 120 ඒවා 48000ක් වෙන්න ඕනේ. 120 ඒවා 48000ක් වෙන්න ඕනේ. කීයක් වේද? මේ ගලේ ප්‍රමාණය මේ කූටාගාර මත්තා සිලා. ඒක අතවස කොච්චර බර වුණත් කිලෝ එකයිද නැත්නම් කිලෝ ටොන් එකයිද ටොන් ලක්ෂයයිද? ඒක ප්‍රශ්නයක් නෑ. එනවා ඒක ඒ කෑල්ල එන්නේ වේගයේ දවසකට එනවා යොදුන් 48000. ඈ 57 ලක්ෂ වැඩි වෙන්න ඕනේ. යොදුන් ඔව් 57 ලක්ෂ හරි. අපි මෙහෙම සරලව කියමු. මේක මගේ ගාන නෙමෙයි මම මේ කැලලකින් ගහපු එක. ඔව් ඒක තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. දැන් මාස 4කට මෙච්චර ප්‍රමාණයක් එනවා. එතකොට මේ යොදුනක් කියලා කියන්නේ 60ක්ම සාමාන්‍යයෙන් 16ක් කියලා කියනවා. 16ට අඩුයි කියලා කියනවා කිලෝමීටර නම් 8ක් සහ 9ක් විතර කියලා කියනවා. පොඩි පොඩි එහෙට මෙහෙට ඒක හරියටම ඇකියුරේට් එහෙම කරලා නැහැ. නමුත් කිලෝමීටර් 16 කියන්නේ සතපුන් 16ක් කියන පිළිගැනීම තියෙනවා. එතකොට මේ සතපුන් 16 ඒවා සතපුන් 16 ඒවා 48000. මාස 4කින් එතකොට මෙහෙට එනවා. මිලියන් 92ක් මිලියන් සතපුන් මිලියන් 92. ඔන්න ඔච්චරක්. දැන් බලන්න එහෙ ඉඳලා ඒච්චර දුර ප්‍රමාණයකින් ආපු කෙනෙක් එහෙන් නැති වුණා මෙහෙ පහත් වුණා. මේක ඒකට කියන්නේ මෙහෙමයි. අපේ කරුණු දෙකක් කියන්න. මේ සූත්‍රය ඉවර නෑ. ඒක ඉස්සරහට කන්ටිනියු වෙනවා. ඒ සහම්පති බ්‍රහ්මරාජයා ආපු පැත්තේ දුර තමයි ඔය කිව්වේ. මාස 4කින් කල් කුල්ලක් එනවා මෙහෙට. ඔය එන වේගය තමයි කියලා තියෙන්නේ. සටහන් කරන් තියාගන්න ගෙදරට ගිහිල්ලා හිමීට බලන්න නිකන් දැනගෙන තියාගන්න. අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඔකත් එක්ක තමයි සහම්පති මෙහි ඕක්ලන්ඩ් සමහර ගෙවල් වලට එනවයි කියලා කියනවා. ඇවිල්ලත් තියෙනවලු. ඕස්ට්‍රේලියාවේ සමහරු ගෙවල් වලට යනවලු. ඉතින් හැබැයි ඉතින් තරකයක් නැහැ. ඉතින් එහෙම ඉතින් මෙච්චර වේගෙන් අර එන්න පුළුවන් නම් මොකද්ද සේනානි ගමට එන්න මොකද්ද එහෙට එන්න පුළුවන් නම් මෙහෙට එන්න බැරි මොකද්ද කියලා එහෙම අහන්නත් බැරි කමකුත් නැහැ. හැබැයි සහම්පති බ්‍රහ්ම රාජයා හරි ෆාස්ට් වේගෙන් යනවා. ඊළඟට ඔය ගල් කුලක් දවසකට
යොදුන් 48000ක වේගකින් එනවා 48000ක් එනවා ඒ වගේ 48000 ඒවා 120ක් එනකොට ඒ ගල් කුල පොළොවට එනවා. ওই විදිහට තමයි උන්වහන්සේක කියලා තියෙන්නේ. රහතන් වහන්සේලා බොරු කියන්නේ නැහැ. මොනවද දිනන්නද බොරු කියලා? ඔව් රජතුමා ඇත්තට මේ යොදුන් කතාව කියලා තියෙන්නේ රජුරු ඒ කාලේ භාවිතා කරලා තියෙන යොදුන්. දැන් අද කියනවා නම් එක්ක 70ක්ම නැත්තම් කිලෝමීටර. අනිත් කාරණේ තමයි එක අවස්ථාවකදී ගියවතාවේ අපි කියපු සූත්‍රය මොකද්ද? ගියවතාවේ මම සූත්‍ර දේශනාවක් කියලා දුන්නා. අර මම මතකද කියලා දුන්නා අර ඔව් ෂණ සම්පත්තිය. අනිත් එක තමයි මතකද කියලා දුන්නා මේ බිම්බිසාර රජතුමා හැම වෙන්න ආවා මේ ඒ පළාතේ පිරිසක් කියලා දුන්නා නේද? බිම්බිසාර රජතුමා සාම්ප්‍රායික මේ කියන්නේ මේ ජීවිතයට අදාළ දියුණුව ගැන කියලා දුන්නා. ඊට පස්සේ කිව්වා බුදුරජාණන් වහන්සේ ඉන්නවා අහවල් තැන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් සම්ප්‍රායික දියුණුවට බණ අහගන්න කියලා කිව්වනේ. එහෙම කිව්ව නේද? එතකොට මේ කිව්ව නේද ස්වාමින් වහන්සේ නමක් මේ උපස්ථානෙට හිටියා. බුදුරජාණන් වහන්සේ එතකොට හිටියේ රාජගිරි ගිජ්ජකූටි හිටියේ. ගිජ්ජකූටි එන්නකොට මේ මිනිස්සු ටික 20000ක් දෙනා ඒ මිනිස්සු බිම්බිසාර රජතුමා මුණ ගැහිලා අර ගියා ගිජ්ජකූටියට. එතකොට මේ ගිජ්ජකූටේ එතකොට හිටිය උපස්ථානෙට ස්වාමීන් වහන්සේ නම. ඈ සාගත හම්බුනේ. ඒ හාමුදුරුවෝ ඒ ස්වාමින් වහන්සේට ආරාධනා කරා. ස්වාමීන් අපිට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඕන කියලා. ඒ මුණ ගැහෙන්න ඕන කියලා කිව්වම ඒ ස්වාමින් වහන්සේ මොකද කරේ? ආරාධනාව බාරගත්තේ ඉස්සරහා දොරපඩියේ ඉඳගෙන. ඒ මිනිස්සු ඇවිල්ලා ආරාධනා කළා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඕන. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ නෙවෙයි ඉතිය අර ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවේදීම ඒ ස්වාමීන් වහන්සේ මොකද කරේ? ඒ වෙලාවෙම ඒ ස්වාමීන් වහන්සේ සාගත ස්වාමීන් වහන්සේ ඒ එක්කම ඒ පඩිය ගාවම යටට ගියා. පඩිය ඒ උන්වහන්සේට ආරාධනා කරනකොට එතන ඉස්සරහා දොර ගාවම මේ යටට ගියා. යටට ගිහිල්ලා ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන පඩියෙන් උඩට ආවා. එතෙන් ඕක දැක්ක මිනිස්සු. මෙතනින් ගිලිලා ගිහිල්ලා අතනින් උඩට ආවා. එහෙම දැක්කම පස්සේ මේ මිනිස්සුන්ට හරිය ප්‍රසාදයක් ඇති වුණා. ඒ හාමුදුරුවෝ. ඉතින් මිනිස්සුන්ට පුදුමයි. ඉතින් මේ මිනිස්සු ඔය සාමාන්‍ය මැජික් එහෙම බලන්න කැමති කට්ටියනේ. එහෙ මිනිස්සුත් හරියට ආසයි තුන. බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වා ස්වාමීනි මේ පිරිසක් ඇවිල්ලා ඉන්නවා හමු වෙන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තනක් ලැහැත්ති කරන්න කියලා කිව්වා. ඒ වෙලාවේ ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ ආරාධනාව අරගෙන මතක් කරලා ඊට පස්සේ උන්වහන්සේගේ වැඩ ඉන්න තැන විහාරේ ඒ පඩිය ගාව එහෙම ගිලී ගියා. යටට ගිහිල්ලා ආයෙත් එතනින් උඩට ආවා. අර යට ගිය තැන. ඉතින් ඒක දැක්කම පස්සේ මිනිස්සුන්ට හරියට පුදුම විදිහේ මේ ඇති වුණා සතුටක්. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ගැන වැඩි සැකීමක් නැහැ මිනිස්සු. හේතුව ඊට වඩා තියෙනවනේ මහා ආශ්චර්ය දෙයක්. ඉතින් අර හාමුදුරන්ට පැහැදුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ හාමුදුරන්ට කිව්වා මේ මිනිස්සු ටික
පැහැදිලා ඉන්නේ ඔබ කෙරෙහි. ඒක නිසා තව 이르දි ටිකක් පාන්න කියලා. තව 이르දි ප්‍රාතිහාර්ය ටිකක් දක්වන්න. ඊට පස්සේ උන්වහන්සේ මොකද කරේ? 이르දි ප්‍රාතිහාර්ය දැක්වා වර්ග 6ක්. එකක් තමයි අහසේ සක්මන් කරා, ඉඳගෙන හිටියා, සැතපෙලා, ඊට පස්සේ 7ක් දැක්වා. සක්මන් කරා, හිටගෙන හිටියා, ඉඳගෙන හිටියා, සැතපීමේ ඉරියව්ව, ඊට පස්සේ ගින්නක් දැක්කුවා. ඒ කියලා දුන්නා නේද? ගින්දරක් දැක්කුවා, දුම යවුවා. ඊට පස්සේ සම්පූර්ණ වහගෙන හිටියා මේ බ්‍රහ්ම ලෝකයේ දක්වා. ඒ වගේ ගොඩක් විශේෂ 7ක් දැක්වුවා. ඒක දක්වලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳා. මිනිස්සු ඉස්සරහ පිට. ඒ වෙලාවේ මිනිස්සු තේරුම් ගත්තා මේ බුදුරජාණන් වහන්සේගේ ගෝලී. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට උපස්ථානයේ මේ මෙච්චර බලවත් ආනුභාව සම්පන්න කෙනෙකුගේ ගුරුතුමන් තමයි තථාගතයන් වහන්සේ කියලා තේරුම් ගත්තා. ඊට පස්සේ තමයි මිනිස්සු හිත පැහැදුනේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි. මේ කාරණා දෙක තුන කියන්න හේතුව අර සූත්‍ර අරිය පරිවර්තන සූත්‍රයේ බ්‍රහ්ම ලෝකේ කතාවක් තිබුණානේ. බ්‍රහ්මී ආපු. එතකොට බ්‍රහ්ම ලෝකේ සම්බන්ධය. ඒක නිසා ඊට පස්සේ බ්‍රහ්ම ලෝකයට දුර කොච්චරද කියලා දැන් මේ ප්‍රශ්නයක් ආන. ওই විදිහට තමයි ඔය දක්වලා තියෙන්නේ. ඊටත් පල්ලෙහා තමයි ඔය මේ යාබද තමයි මේ ඊටත් පල්ලෙහා මනුස්ස ලෝකයට යාබද තමයි තියෙන්නේ දිව්‍ය ලෝක චාතුර් මහරජික දිව්‍ය ලෝක එහෙම තියෙනවා. ඉතින් අර සමහර වෘක්ෂ දේවතාවෝ හිටන් ඉන්නවා බොහෝ පල්ලෙහා අපේ ළඟ. ඉතින් අපි පරිස්සම් වෙන්න ඕනේ. ඔය උඩ පැත්තට ඇහැල්ලා ගල් එහෙම ගහන්න ඕනේ නැහැ. ඒ විමාන වල වදින්න පුළුවන්. හොඳ නෑනේ. ඉතින් මේ යාබද අර බ්‍රහ්ම ලෝකයේ දුර ප්‍රමාණය තමයි ඔය තියෙන්නේ. තවත් ඔය සාමාන්‍ය බ්‍රහ්ම ලෝකේ තව එහාට යන්න තව බ්‍රහ්ම ලෝක අවමය ඔය තව දුරට යනවා. ඊළඟට එහෙම කියලා අපි මේ අනිත් කාරණේ තමයි අපේ හිතේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කයට යටත් වෙච්ච හිත තියෙන එක්කෙනා, හිතට යටත් වෙච්ච කය තියෙන එක්කෙනා. මේක තේරුම් ගන්න. කයට යටත් වෙච්ච හිත තියෙන කෙනා, හිතට යටත් වෙච්ච කය තියෙන කෙනා. අනිත් විදිහට තමයි කයට යට වෙච්ච හිත, හිතට යට කරගත්ත කය. දැන් ඔය මිනිස්සු නැගිටිනවනේ. හිමීට බිත්තියක් අල්ලගෙන ගිහලා කියනවා නේද? අම්මෝ අයියෝ කියලා කියනවා නේද? ඒ මොකද්ද? කයට යට වෙච්ච හිත. ඒ සද්ද තමයි. කයට යට වෙච්ච හිතක තියෙන සද්ද තමයි. අප්පෝ කියාගෙන තියෙන්නේ. එතකොට සමහරලාට කකුල ගලක හැප්පෙනවා. ඊට පස්සේ කෑ ගහනවා. එතකොට තියෙන්නේ මොකද්ද? කයට යට වෙච්ච හිත. තව එකක් තියෙනවා. දැන් අපි බණ දේශනා කරනවා. බණ දේශනා කරනකොට හොඳට දාන එහෙම ආහාර පාන අරගෙන ඇවිල්ලා දැන් ඔන්න මේ බර වෙලා ඇලෙ වෙලා අර පරණ බොඩි ගැලවිච්ච ලොරි තියෙන ඒ වගේ එක පැත්තකට ඇල වෙලා සයිඩ් වෙලා ඒ වගේ වෙලා ඉන්නවා. දැන් ඕක ඔය පින්වතුන්ට පේන්නේ නැහැ. මට පේන්නේ. සාමාන්‍ය තේරුම් ගන්න සරල උදාහරණයක් කිව්වේ. එහෙම වෙන්නේ. එහෙම බොඩි එක ඒ විදිහට පීඩනේ ශරීරයේ ඒ බෙල්ල ඒ විදිහට වැටෙන්නේ මොන හින්දාද? කයට යට වෙච්ච හිත නිසා. නේද?
කයට යට වෙච්ච හිතනේ. ඒ කියන්නේ කයට කියන්නේ ඒ කියන්නේ ඔව් කයේ බරනේ කෑම කාලනේ. දැන් සමහර වෙලාවට තියෙනවා අපි ඔන්න කියනවා කය කෙලින් තබා ගන්න ඍජුව ඉන්න ඔන්න කියලා කියපු ගාම අර ඈලි මෑලි ගන්න කෙලින්ම හරියට මේ ඉන්නවා මේ විදිහට. එතකොට හිතට යට වෙච්ච කය මේ සරලයි ඊට පස්සේ දැන් ඔන්න වාඩි වෙලා ඉන්නවා. දැන් වාඩිලා ඉන්නකොට මේ මේ හැල්ලීමක් නැතුව කිසිම හැලහැප්පීමක් නැතුව එක ආසනයකටලා ඉන්න ඒ කය ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ඔන්න නැගිටිනවා. නැගිටලා අර නිශ්චලව හිතපු තිබිච්ච කය දැන් මෙන්න ඇදීගෙන යනවා. ඇදීගෙන ගිහිල්ලා මේ දොර එහෙම අරගෙන හරි යනවා. දැන් තියෙන මොකද්ද? හිතට යට වෙච්ච කය. හිතට යට වෙච්ච කය. ඔය විදිහට තියෙනවා දැන් මිනිස්සෙක් වේගයේ ඔය විදිහට දැන් මේ කය ඇවිල්ලා අපි හිතමු කයේ කොච්චර විතර බරක් තියෙනවද? කිලෝ 50 60 ඇවරේජ් නේ. අපි දාමු between 50 and 70 දාමු. ඔක්කොම ඉන්ක්ලූඩ් වෙනවනේ. ආයෙ නැත්තම් ඕකේ ප්‍රශ්නයක් වෙයි අපි ඉන්ක්ලූඩ් කරේ නෑ අර එහෙමයි කියලා. එතකොට between 50 and 70 දැන් ඔක්කොම දැන් මේ හැම කෙනාගේම මේ ශරීරයක අපි හිතුවොත් එහෙම 60 වගේ තියෙනයි කියලා. දැන් කෙනෙකුට පුළුවන් ද තමන්ගේ කිලෝ 60ක් උසන්න පුළුවන්. බරට සමාන බරක්. බරට සමාන බරක්. බෑනේ. 3/4 පුළුවන් නේ. පුළුවන්. එහෙනම් 30 පුළුවන්. 30 පුළුවන්. 30 40 සාමාන්‍ය පුළුවන්. පුළුවන් නේ. තමන් හිතනවා ගෙනියන්න බැරි වුණාට පුළුවන් කියලා. උසන්න පුළුවන්. ගෙනියන්න ටිකක් අමාරුනේ පුළුවන්. එතකොට අර මේ බරක් ඔසවන්නේ බරවක් ඔසවනට ඒ බර ඇවිල්ලා ඒ බර පාලනය වෙන්නේ අපේ හිතින්. අපේ හිතින් නේද පාලනය වෙන්නේ. අපි බර ඔසවනවා කියලා කියන්නේ මේ ග්‍රැවිටි එකට විරුද්ධව අපි සයන්ටිෆික් කතා කරොත් නිකන් මේ ඒවත් දාන්න එපා නේද? එහෙම කතා කරොත් එහෙනම් ග්‍රැවිටි එකට විරුද්ධව ඉස්සුවොත් එහෙම අපි ඒ ටික ඔසවන්නේ හිතින් නේද? හිතින්. එතකොට එතනදී ඒ කිලෝ ශරීරයයි ප්ලස් අර කිලෝ 60යි හරි 50 හරි. එතකොට අපි හිතමු කිලෝ 60යි අරකින් 40යි දැම්මොත් එහෙම කිලෝ 100ක් නේද? මේ ශරීරයත් කෙලින් තබාගෙන අර ටිකත් එසුවන් පස්සේ ඒ කිලෝ 100ම යටත් වෙලා ඒ වෙලාවට පවතින්නේ මොකට යටත් වෙන්නේ? සිතට යටත් වෙච්ච කය සහ සිතට යටත් වෙච්ච බර. තේරෙනවනේ? එතකොට මේකේ තියෙනවා වැඩ කටයුතු දෙකක්. එකක් තමයි සමහර වෙලාවට අපේ කය හිතට යටයි, සමහර වෙලාවට අපේ කය කයට යටයි. ඒ කියන්නේ දැන් කයට යටත් වෙච්ච හිත, හිතට යටත් වෙච්ච කය. දැන් මේ සාමාන්‍යයෙන් මිනිස්සෙකුට දුවන්න කිව්වොත් එහෙම, වේගෙන් දුවන්න කිව්වොත් එහෙම, ඒ මිනිස්සයා අර මේක හරියට පද්දාගෙන කොහොම හරි වේගෙන් දුවනවා. ඒ වේගෙන් දුවනකොට එයා යන්නේ එයාගේ ශරීරයේ වේගය නිස්පාදනය වෙන්නේ කයෙන්ද හිතෙන් ගහලා දෙනවා. ඒ වෙලාවට තියෙන්නේ හිතට යටත් වෙච්ච කය. නැවතුත් හිතට යටත් වෙච්ච කය. මිනිස්සෙක් ගිහිල්ලා උඩ පයින්නවා. උඩ පයින්නකොට මේ එතකොට වෙන්නේ මොකද්ද? සිතට යටත් වෙච්ච කය. එතකොට මේ බර කියන එක අපිට ওই විදිහට හිතට යටත් කරගෙන එක්තරා සීමාන්විතයක පවත්වන්න පුළුවන්. එක්තරා සීමාන්විතයක
පවත්වන්න පුළුවන් හිතට යටත් කරලා. ඒ එක විදිහක්. තව විදිහක් තියෙනවා හිතට යටත් කරන. දැන් මේ කෙලෙස් හිතින්නේ මේ කරන්නේ. කෙලෙස් හිතින් මේ හිත නියුට්‍රල් කරනවා. මේ හිත හොඳට නියුට්‍රල් කරනවා. හොඳට භාවනා කරලා නීවරණ ධර්ම අයින් කරලා හොඳට පිරිසුදු කරලා හොඳට සමාධිගත කරනවා. සමාධිගත කරලා ඇතුලෙන් ඇතිවෙනා වූ ස්වභාවයකින් චිත්ත ශක්තියකින් චිත්ත වේගයකින් අපි මේ කය මේ ඊට වඩා සූක්ෂම විදිහට සිතට යට කරනවා. මේක සූක්ෂම විදිහට හිතට යට කරනවා. හිතට යට කරලා ආන්න ඒ විදිහට තමයි මේක හිත මෙහෙට ගෙනියන්නේ. එතකොට මේක ඕලාරික මට්ටමින් ගත්තොත් එහෙම ওই විදිහට දුවන පයින් එකේ නේද? දුවන්න පුළුවන්, පයින්න පුළුවන්. එතකොටත් හිතට යටයි. හැබැයි ඊට වඩා සාර්ථක වේගින් හිතට යටත් කරගන්නේ කොහොමද? හොඳට භාවනා කරලා චිත්ත ඒකාග්‍රතාවේ තර කරලා ඒ අනුව තමයි මේ කරන්නේ. එතකොට අර ස්වාමීන් වහන්සේ කරේ මොකද්ද? උන්වහන්සේ හිතට යටත් කරගත්ත ඇඟක් තමයි අතන ගිලෙවෙන්නේ, අතනින් මතු කරගන්නේ. එතනින් ගිලිලා ගිහිල්ලා මෙතනින් මතුවෙනවා. බ්‍රහ්ම ලෝකයට ඒක නිසා බ්‍රහ්ම ලෝකයට යන දුර කොච්චරද? බලන්න එච්චර ප්‍රමාණයක් දුර ආවනේ. අත දිගාරින ප්‍රමාණය. අපි මේවා ලොකුයිනේ අපිට මේවා. මේ වගේ දුර ප්‍රමාණය කිලෝමීටර් යොදුන් හරි දුරයි. අපේ මට්ටමට කරගන්නත් බෑ. යන්න බෑනේ. නේද? අද මාස 4කින් නෙවෙයි අවුරුදු 2කින්වත් අපිට යා ගන්න පුළුවන්. යා ගන්න බෑනේ. ඉතින් අපිට යා ගන්නත් බෑ. අපිට කරගන්නත් බෑ. එතකොට ඒ තරම් හයි ඇති හිතක් අපිට හදා ගන්නත් එක එක්කිනාගේ මට්ටමට අමාරු වෙනවා පුළුවන්. ඔක්කොටම නෙවෙයි. එතකොට එහෙම වුණායින් පස්සේ අපිට දැන් මේක කියාගෙන යනකොට ලැජ්ජාවක් ඇති නොවී තියෙන්නේ නැහැ. ඒකත් හිමීට එනවා. එහෙම නෙවෙයි. එතකොට මේකෙන් පොන පොට වේද ගන්නත් ඕනේ. මේවා රෙකෝඩ් වෙන එක නවත්තන්නත් බෑ. ඉතින් මේ ඔක්කොම ටික ගත්තාන් පස්සේ බේරෙන්නත් මොකක් හරි වාක්‍යයක් සරලපයි හදා ගන්නත් ඕනේ. ඒකත් හදා ගන්න එපා. කොහොමද හදන්නේ වාක්‍යය? කොහොමද හදන්නේ? අපිට ඌව වැඩක් නැහැ. අපිට ඕනේ සසර දුකින් මිදෙන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම විදර්ශනා කරලා කොහොම හරි මේකෙන් ගැලවිලා යන්න මාර්ගයක් තියෙනවා නම් හොඳයි කියලා අපි ලස්සන වාක්‍යයක් හදාගෙන ඕකෙන් අහකට යන්න ඕනේ. ඔක තමයි හොඳ ක්‍රමය. ඇයි හැම වෙලාවෙම අපිට බැරි දෙයට ලස්සන වාක්‍ය අපි හදා ගන්නවා. දුරත් අනවශ්‍යයි. ඉතින් අරට පේන්නේ නැහනේ. අරට පේන්නේ නැහැ. තරකේකුත් නැහැ, පේන්නෙත් නැහැ. අපිට මට ඕනන්නේ ඔහේ මේ යන්න නෙවෙයි. මට යන්න ඕනන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. එහෙම මේක අහගෙන ඉන්න අයත් එහෙම කරන්නේ. ඉතින් මෙහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකයේ ඉන්නකොට ලෝකයේ තිබෙන්නේ මෙතන අතන දුර වේග ඒව තියෙනවා. ඒවා අගේ කරන එක නෙවෙයි. ඒවා තියෙනවා. ඒවා නැති කරන්න බෑ. දැන් වෙලින්ටන් වලට ඔය 900 ගාන කිලෝමීටර් ඔක තියෙනවා. ඔක නැති කරන්න බෑ. මම ඔච්චරයි වේගෙන් හරි ඉමීට හරි බස් එකේ හරි ප්ලේන් එකේ හරි යන්න ඕනේ. නේද? ඕක නැති කරන්න බෑ. ඕක මට අර වාක්‍යයෙන් ඕක බේරන්න බෑ. ඉතින් මේ දිව්‍ය ලෝකයේ දිව්‍යව ආවා, බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයව ආවා. සරියුත් මුගලන් ස්වාමීන් වහන්සේලා මේ කියන්නේ මුගලන් ස්වාමීන් වහන්සේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ වැඩම කරා බුදුරජාණන් වහන්සේ වැඩියා, තවත් ස්වාමීන් වහන්සේලා වැඩියා. ඒ වගේ දිව්‍ය ලෝක ගන්න දෙනු තිබුණා. පිටසක්වල ඉඳලා මෙහෙට ආවා, මෙහෙ ඉඳලා එහෙ ගියා. ඉතින් ඒවත් තියෙනවා. ඒක ඇවිල්ලා මේ යුනිවර්ස් එකේ එහෙට මෙහෙට ට්‍රැවල් කර
වින්දනය කරන්න නෙවෙයි. ඒ යන්නේ මොකක් හරි කාරණයකටයි. සත්‍යෝ ඉන්නවා නම් ඒ අයට බණ දේශනා කිරීම වශයෙන් ඒ අයට පිහිටක් වීමට තමයි යන්නේ. ඒක නිසා ඒක සිද්ධ වෙච්ච විදිය ටිකක් තේරුම් ගැනීමට තමයි මේක මම අතිරේකයක් හැටියට කියලා. හොඳයි, තෙරුවන් සරණයි.